සිත්නෙත් අසපුව අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් අපේ සෝදානම් වෙමු ඉරිදා සිත්නෙත් අසපුව අහන්න. ඉරිදා සිත්නෙත් අසපුව තුළ අද ධර්මදේශනාව ආරම්භ කරන්නට මත්තෙන් අපි ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා. මේ කොරෝනා වෛරසය හේතුවෙන් යම් පීඩාවකට පත් වූ කෙනෙක් සිටිනවන ලංකාවේ හැම දෙනාටම මේ ධර්මදේශනාවේ ආශිර්වාදයනුත් සිත ශාන්තිය රැකවරණය ආශිර්වාදය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ඒ උතුම් වූ සද්ධර්මානුශාසනාව වෙනුවෙන් අපි ආරාධනා කළා පදවි ශ්‍රීපුර ලස්සන ගම වනසේනාසනාධිකාරී අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මට්ටානාචාර්ය පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට උන්වහන්සේ අද දවස තුලදීත් අපට මේ ගැඹුරු වූ ධර්මය පහදා ගැනීම වටහා ගැනීම පහසු වන ආකාරයෙන් දේශනාව සිදු කරાવી. ධර්ම ශ්‍රවණ කුසලයේ ජීවිතේ භාග්‍යම පිණිස හේතු වෙන්නා වූ සෝතාපට්ටි අංගයක්සේ සලකා ධර්මය අහන්නට ඔබේ සිත් නැඹුරු වේවායි කියලා නැවත නැවත ප්‍රාර්ථනා කරමින් අපේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට ඇරයුම් කරනවා ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒකුප්පාද නිරෝධාච ඒකාලම්බන වත්තුකා චේතෝ යුත්තා දිපඤ්ඤාස ධම්මා චේතසිකා මතා. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ලංකාවාසී ලෝකවාසී සදැහැති කාරුණික පින්වත්නි, අද දවසේ ඉරිදා සිත්නෙත් අසපුවෙන් පිංගුතුන් කවදත් බලාපොරොත්තුවෙන් සිටින පරමාර්ථ ධර්ම නිශ්‍රිත ධර්ම දේශනාවකට කාලය වෙන් කරගන්න සන්ධ්‍යා කාලයේ ධර්ම දේශනාවට කලින් සිහිපත් කරන්නම්. පින්වත්නි, අද දවසේ අපි කතා කරන්න යන්නේ ඔබ දන්නවා අපි පහුගිය සති දෙක පුරාවටම අභිධර්මාර්ථ සංග්‍රහය කියන මේ ඊටාම වටින ග්‍රන්ථය මුල් කරගෙන තථාගත භාග්‍යතුන් වහන්සේ විසින් ලෝකයට දේශනා කරන්නට යෙදුණු පරමාර්ථ ධර්ම පිළිබඳව ක්‍රමානුකූලව අධ්‍යයනය කරමින් සිටින්නේ. ඊට අනුරූපීව අපි එක සතියක සම්මුතිය සහ පරමාර්ථය පිළිබඳවත් පරමාර්ථයට පරමාර්ථයයි කීවේ ඇයි කියන කාරණාව පිළිබඳවත් ටිකක් ගැඹුරු ලෙස සාකච්ඡා කරන්නට යෙදුණා. ඊළඟට අපි දෙවන සතිය වෙනකොට එහි තියෙන චිත්ත චෛතසික රූප නිබ්බාන කියන පරමාර්ථ ධර්ම හතරෙන් චිත්තය පිළිබඳව සාකච්ඡා කරන්නට අවතීර්ණ වෙලා ඒ කාමාවචර සිත් යටතේ තියෙන අකුසල සිත් 12 පිළිබඳව කතා කරන්නට ආරම්භයක් ගත්තා. ඉතින් ඔබට මතකයි නම් මම අකුසල සිත් ගැන මතක් කරන්නට කලින් අකුසල් සිත් වලට ඒ හැඩතලය ලබා දෙන, ඒ ස්වરૂපය ලබා දෙන අකුසල චෛතසික පිළිබඳව ඔබට සිහිපත් කිරීමක් කළා. එහිදී අකුසල චෛතසික 14ක් තියෙන බව, ඒ 14න් 4ක් සෑම අකුසල් සිතක් එක්කම යෙදෙන බවත්, ඒ කියන්නේ අකුසල් සිත් 12ත් එක්කම යෙදෙන චෛතසික 4ක් තියෙන බවත් සිහිපත් කළා. මතකයිද? මෝහය, අහිරිකය, අනුත්තප්පය, උද්ධච්චය. මොනවද? මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච කියන 4. මෙන්න මේ 4ට කියන නම තමයි අකුසල සාධාරණ චෛතසික. ඇයි අකුසල සාධාරණ චෛතසික කියන්නේ? මේ චෛතසික 4 පින්වත්නි හැම අකුසලයකම අකුසල සිතකම යෙදෙනවා. මේ මෝහය, අහිරිකේ, අනුත්තප්පේ, උද්ධච්චය කියන 4 නිසා තමයි
මේ ඒවා අකුසල චෛතසික බවටම පත් වෙන්නේ කියලා කිව්වත් වැරදි නෑ. මොකද මේවා පින්වත්නි හැම එකකම යෙදලා දැන් මෝහයෙන් මුලා කරනවා. මුලා කිරීම නිසාමයි අරමුණේ අපි හැප්පෙන්න ගන්න. ඒ ගැන තමයි අපි ගිය සතියේ සිත්නෙත් අසපුවෙන් සිහිපත් කිරීමක් කළේ. පින්වත්නි ගිය සතියේ සිත්නෙත් අසපුව ශ්‍රවණය කරපු බොහෝ දෙනෙක් අපට කතා කරලා ඇත්තටම මේ ධර්මයේ පිළිබඳව ආසාවක් කැමැත්තක් තියෙන බොහෝ දෙනෙක් කතා කරලා බොහෝම හොඳ තමයි කිව්වේ අනේ ස්වාමීනි කාලෙකින් ඇහෙන්න ලැබෙන ධර්මතාවයන් පිළිබඳව සාකච්ඡාවක් සමහරු ලියලා එකේ නෝට් අපිට එව්වා. සයින්ස් අපි මේ වහන ගමන් ලියාගත්තා කියලාත් එව්වා. ඉතින් සමහරක් විට මේ සිත්නෙත් අසපුව ශ්‍රවණය කරන අපේ රත්තරන් අම්මලා හරි තාත්තලා වගේ අහිංසක අම්මා තාත්තලා ඉන්නවනම් මගේ අම්මි තාත්තේ ඔබ මේ ධර්මදේශනාවට බය වෙන්න එපා. මම හැමදේම කියන්නේ එකයි. මම මේ ගැන ආයිත් කියලා දෙනවා ඔබට. හරිද? දැන් අපි පහුගිය සතියේ මෝහාහිරික අනුතප්ප උද්දච්ච කියන හතරේ ටිකක් ගැඹුරු පැතිකඩක් නේ. ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන ගැඹුරු කාරණා පිළිබඳව සාකච්ඡා කළා. සමහරක් විට ඔබට තේරෙන්නත් ඇති. සමහරක් විට ඔබට නොතේරෙන්නත් ඇති. පින්වත්නි මේ අභිධර්මයේ හිම තමයි. කියන්නේ අභිධර්මයේ කරුණු හරිය සියුම්. එනිසා මේවා ඌමනාවෙන් අහගෙන හිටියොත් මගේ රත්තරන් පින්වත්නි ඔබට මේක නොතේරෙන්නේ නැම්නේ. සක් කොලයක් පෑනක් අතට අරගෙන මේ කියන ධර්මතා පිළිබඳව පුංචි සටහනක් එහෙම දාගන්න. නැවත නැවත මේවා ශ්‍රවණය කරනකොට ඔබට මේ අභිධර්මයේ පිළිබඳව තියෙන සැක සංකා සියලු දේවල් නැති වෙලා යයි. මොකද පින්වත්නි මේ අද වෙනකොට අභිධර්මයේ දැන් මේ මෙහිමවත් අධ්‍යාපනයක් නොලබපු ඇත්තෝ දැන් සමහරු කියන චිත්ත වීති පිළිබඳව ඔය පින්තුල්ලා දන්නෝනේ අපි ධර්මදේශනා කළා කියලා. දැන් චිත්ත වීති කියලා එකක් ත්‍රිපිටකයේ නැහැ. දැන් බලන්නකො මෙහෙම කියනවනේ. ඔය චිත්ත වීති පහුකාලීන ග්‍රන්ථය. පින්වත්නි මේ චිත්ත වීති පහුකාලීන ග්‍රන්ථ කියලා කියන්නේ මේ පින්තුල්ලා පිටකය කියවලම නැති නිසා. ඒ කියන්නේ මේ අඩුම මේ ත්‍රිපිටකයේ යන්තම් හරි කියව ගත්තා නම් මේක උඩින් පල්ලෙන් කියවුවට චිත්ත වීති ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. ඒත් සියුම් තැන් ලියලා තියෙන උතුමන්ට පවා නිග්‍රහ කරමින්. හරිද? මේ පිටකේ අධ්‍යයනය කරාට පින්වත්නි මේවා ගැන හොයන්න බලන්න පුළුවන් කමක් නැහැ. දැන් විශේෂයෙන්ම ඔය මං හැමදේම කියන කතාවක් භවංගසිත. භවංගසිත කියන එක මේ පසු කාලීන මතයක් නෙමෙයි. ඒවා පිටකයේම තියෙනවා. භවංගස්ස භවංග කියලා නම් වලින්ම තියෙනවා. ඒවා තරම් හොයාගන්න පුළුවන්. ඊළඟට ඔය ජවනසෙත් හතක් ගැන අභිධර්මයේ චිත්ත වීතිවල කියවෙනවා. දැන් සමහරු කියනවා මේ ජවනසෙත් ත්‍රිපිටකයේ නැහැ. හරිද? ඒවා ඔක්කොම පහුකාලීනයි කියලා. එහෙම එකක් නෑ මගේ පින්වත්නි. ඔය ප ဋ ාණ ප්‍රකරණය අධ්‍යයනය කරනකොට ප ဋ ාණයේ තියෙනවා ණය ක්‍රමයක් පරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං කියලා. කියන්නේ පරිමා කුසලා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං. පූර්වයේ කරගෙන කුසල් පසුපසු කුසල් සිත් වලට මේ උපනිශ්‍රේ වෙනවා කියන එක තමයි සිහිපත් කරලා තියෙන්නේ. අන්න බලන්නකො එතන පූර්වයේ එන කුසලිය පසුපසු කුසල් සිත් වලට උපනිශ්‍රේ වෙනවා. අන්න බලන්න ජවන් සිත් හත පිළිබඳව දේශනා කරපු හැටි. පූර්වයේ එන කුසල් ජවනිය දෙවන ජවනියට උපකාරයි. ඒ ජවනිය තුන්වෙනි එකට උපකාරයි. ඒ ජවනිය හතරවෙනි එකට උපකාරයි. මෙන්න මෙහෙම ජවන් සිත් පිළිවෙල සප්තම ජවනිය දක්වා මේ ණය ක්‍රමයෙන් තමයි කියලා තියෙන්නේ. ඊළඟට තවත් බොහෝ අය අහනවා සම්පටිච්ඡන හිත කොහිද? සම්තීරණ හිත කොහිද? ඕවා කොහිද මේ පිටකේ තියෙන අපිට පෙන්වන්න කියලා. පින්වත්නි විභංග ප්‍රකරණේ මම මේ ටික කියන්නේ පින්වත්නි මේ අභිධර්මයේ අපි අත්නෝමතිකව දේශනා කරන එකක් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේගේ ණයමත පිහිටලා පූර්වාචාරින් වහන්සේලා අපට දායාද කරපු දේශනාවයි මේ ඔබට දේශනා කරන්නේ. විභංග ප්‍රකරණයේ තියෙන ධාතු විභංගය කියලා එකක්. ඒ ධාතු විභංගයේ බුදුරජාණන් වහන්සේ සප්ත ධාතු. දැන් සාමාන්‍යයෙන් අපි ධාතු 6ක් ගැන නිකන් හැමතිස්සෙම වගේ අහන්නේ. මෙතනදී ධාතු 7ක් ගැන දේශනා කරලා තියෙනවා. මෙතනදී පින්වත්නි එක තැනක් තියෙනවා. මනෝ ධාතුව සහ මනෝ විඥාන ධාතුව කියලා දෙකක් දේශනා කළා. මොකක්ද? මනෝ ධාතුව කියලා එකක් තියෙනවා. මනෝ විඥාන ධාතුව කියලා එකක් තියෙනවා. ඔන්න ඔතන අර මනෝ විඥාන ධාතුව කියලා කියන්නේ හෘද වස්තුවේ තියෙන වස්තු රූපය අසුරු කරගෙන උපදින සාමාන්‍ය ඔබ දන්න මනෝ විඥාණයට. එතකොට මනෝ ධාතුව කියන්නේ මොකක්ද? අන්න එතනදී මනෝ ධාතුව කිව්වද කියන එක මෙන්න මේ ධාතු විභංගයේදී අභිධම්ම භජනීය කියන ක්‍රමයේදී විස්තර කරනවා. තත්ත කතමා මනෝ ධාතු චක්කු විඥාන ධාතුය උපජ්ජිත්වා නිරුද්ධ සමනන්තරා උපජ්ජති චිත්තං මනෝ මානසං ආදී වශයෙන්. චක්කු විඥාන ධාතුව ඉපදිලා නිරුද්ධ වෙලා අනතුරුවම සමනන්තරා උපජ්ජති චිත්තං. අන්න ආපහු උපදින සිත. මොකද්ද මේ උපදින්නේ? සම්පටිච්ඡන සිත. නේ බලන්නකෝ ලස්සනට සම්පටිච්ඡන සිත පිළිබඳව කියලා තියෙන හැටි. දැන් මෙන්න මෙතන කුසල විපාක වශයෙන් ඇති වෙන මනෝ ධාතුව සම්පටිච්ඡන කෘත්‍ය සිදු කරන සිත කියන එක විග්‍රහ කරලා තියෙනවා. හරි. ඊළඟට අනතුරු එතනම තියෙන. සබ්බ ධම්මේසුවාපන පඨම සමන්නාහරෝ කියලා චක්කු විඥානාදී සියලු ධර්මයේ උපදින්න කලින්
ඒවා එකඟ කිරීම හුවා දක්වමින් මොකද කියන්නේ ආවර්ජන කෘත්‍ය කරන පංචද්වාරා වජ්ජන සිත උපදින බව සිහිපත් කරලා තියෙනවා. ඉතින් ওই වගේ මගේ පින්වත්නි සම්පටිච්ඡනීට පස්සේ සම්තීරණය කරන එක. හරිද? මනෝ ධාතුය අපි උපජ්ජිත්වා නිරුද්ධ සමනන්තරාති. ඒ මනෝ ධාතු ඉපදිලා ඒක නිරුද්ධ වෙනකොටම ඒත් එක්කම කියලා සිහිපත් කරලා සම්තීරණ කෘත්‍ය සිදු කරන සිත පිළිබඳවත් සිහිපත් කරලා තියෙනවා. දැන් මෙන්න මේ අව්‍යාකෘත ධර්මය නැත්නම් මෙන්න මේ සම්පටිච්ඡන සම්තීරණාදී ධර්මතාවයන් පිළිබඳව පෙළේ තියෙනවා. හැබැයි ඒක අර ඔය පිංගුතුල්ලා හිතනවා වගේ මේ අල්ලලා බලලා ඔබලා අහුවෙනේව නෙමෙයි. අන්න ඒකයි. ඒකයි මේ අභිධර්මයේ ගැඹුරු පැතිකඩක් ඔබට උගන්වන්නේ පිංගුවත්නි. නැත්තම් ඔබට මේ ත්‍රිපිටකය අතහැරෙනවනේ. තේරුණාද මගේ රත්තරන් පිට දැන් 82000ක් ධර්මස්කන්ධෙන් 42000ක් අභිධර්ම පිටකයි. ඒතර ඔබ මේ 42000 අතහැරලාද නිවන් යන්න හදන්නේ? එහෙනම් අපිට 84000ක් ධර්මස්කන්ධය ඕනේ නැහැ. ඒකෙන් 21000ක් ඔබට අයිතිම නැහැ නේ. කියන්නේ විනය පිටකේනේ තියෙන්නේ. ඒකයි ති භික්ෂුන් වහන්සේලාට. හරිද? එතකොට ඔබ එහෙනම් උදම්මනන්න එපා 84000ක් ධර්මස්කන්ධය. ඔබට 21000යි තියෙන්නේ. ස්කන්ධ වශයෙන්. ඉන් සම්මතක තියාගන්න. මේ අභිධර්ම ඉගෙනීමේ වටිනාකම තමයි මේක. හරිද? ඊට පස්සේ ඔය ඕවා ගැන ඕන තරම් පුරිමා අභ්‍යාකතා ධම්මා පච්චිමානං කුසලානං ධම්මානං ආදි වශයෙන් ওই වොත්තපන සිතක් පිළිබඳව පවා හේතු ප්‍රත්‍ය වෙන විදිය දක්වලා පෙන්වලා දීලා තියෙනවා. හැබැයි අද වෙනකොට මේවා පිළිබඳව නිසි අධ්‍යයනයක් නැතිව හිතුමතේ මත ප්‍රකාශ කරන්නේ යම තුල තමන්ටත් අනුන්ටත් නිර්වාණීය වැසෙන ස්වභාවයක් දකින්න තියෙනවා. ඉතින් ඒයි පිළිබඳව ඔබට හොඳට ඉගෙන ගන්න පුළුවන් අද මේ කියලා දෙන චෛතසික ධර්මවල දිට්ඨි කියන චෛතසිකයට හිත යොමු කරාම. හරි. පින්වත්නි ඔන්න දැන් අපි පරමාර්ථය පිළිබඳව කතා කළා. පරමාර්ථ ධර්මයන්ගෙන් සිත පිළිබඳව කතා කරගෙන එද්දී අකුසල් සිත් පිළිබඳව කතා කරන්න අපි අකුසල චෛතසික වලට ආවා. පින්වත්නි මේ අකුසල චෛතසික වලත් අපි හතරක් ගැන කතා කරලා ඉවරයි. මෝහ, අහිරික, අනුත්තප්ප, උද්ධච්ච කියන හතර. හොඳයි. දැන් තමයි මෙතන ඉඳන් අපි අද දවසේ ධර්ම දේශනාවට යමු වෙනවා. පින්වත්නි මේ අකුසල චෛතසික කියලා කියන්නේ මේ ජීවිතයක් ඇතුලේ සත්වයකට මහත් වූ විපතක් සලසන චෛතසික ධර්ම කොටාසයක්. හරිද? මේ ජීවිතය ඇතුලේ සත්වයාට පුදුම විපතක් සලසවන කොටාසයක් තමයි මේ අකුසල චෛතසික කියලා කියන්නේ. මේ අකුසල චෛතසික වලට මහා බලයක් තියෙනවා. හිතන්න නිකන් ප්‍රේතිමත්ව ඉන්න කෙනෙක්ට යම්කිසි කෙනෙක් ප්‍රේතිමත්ව ඉන්නවා. එයාට පරස වචනයකින් දොස් පවරපු ගම මොකද වෙන්නේ? එයාගේ ස්වභාවය ශණයකින් වෙනස් වෙනවා. තමන්ට ආක්‍රෝෂ පරිභව කර පුද්ගලයා පිළිබඳව කෙනෙහිම ඔහුට තරහක් ඇති වෙනවා. අර බලන්න ප්‍රීතියෙන් ඉන්න කෙනාගේ ස්වභාවය සම්පූර්ණයෙන්ම වෙනස් කර මොහුන අඳුර පැහැගැන්වුවේ කවුද? මෙන්න මේ අකුසල චෛතසිකයන්ගේ බලය තමයි ඒක. එතකොට එයා මෙච්චර වෙලා කතා කරපු මෘදු වචන වෙනුවට රෞද්‍ර දැඩි වචන භාවිතයට යාව යොමු කරනවා. කවුද? මෙන්න මේ අකුසල චෛතසිකේ. එතකොට බලන්නකෝ එයා කතා කරද්දී හඬ වුණත් අශෝභනයිද අශෝභනයි. අශෝභනයිනේ. දැන් ඒ දේශය හේතු කරගෙන පස්සේ අවියායුධ වලින් මේ පහර දෙන්න තත්වයට පාපත් වෙනවා. එතනිනුත් නවතින්නේ නැහැ. මොකද කරන්නේ අවසානයේදී? තව කෙනෙක්ව මරන්න උනත් පෙළඹෙන්න පුළුවන්. ඔන්න බලන්න මේ අකුසල චෛතසික වල ස්වභාවය. දැන් එයා යම් වෙලාවකවත් ඔය ද්වේෂ සහගත සිතින් මිය ගියොත් දුගතිය ඉපදිලා බොහෝ දුක් විඳින්නටත් සිදු වෙනවා. ඔක තමයි ඇත්ත. නිතර ද්වේෂයෙන් පසු වෙන කෙනෙක්ට එයාගේ සංසාරික භවය තුල ලබා දෙන ජීවිතය පවා අන්‍යයන් අප්‍රිය කරන දුර්වර්ණ අවලස්සන ස්වභාවයෙන් යුක්ත ශරීරයක් ඇති කරවනවා. මෙන්න මේ වගේ මේ එක අකුසල චෛතසික ධර්මයක් තුලින් ඇති කරන අයහපත. මේ ද්වේෂය කියන්නේ එක අකුසල චෛතසිකයක් විතරයි. බලන්න එක අකුසල චෛතසික ධර්මයකින්ම ඇති කරන අයහපත කොයිතරම් බලවත්ද කියලා. නේද? කෙනෙක් නිතර ද්වේෂයෙන් ඉන්නවා නම් එයා මොකද වෙන්නේ? දිනෙන් දින එයාගේ ජීවිතේ පිරිහීමටයිපත් වෙන්නේ. නෑ දැන් හිත මිතුරන් එයා ගාවින් අයින් වෙනවා. එයාගේ නුවණ දුර්වර්ණ කියන්නේ දුර්වල වෙනවා. ඕක තමයි වෙන්නේ. මුහුණ පව අවපැහැගන්වනවා අපි දන්නවා. ශාරීරික ආබාධ පව ඇති වෙන්න පුළුවන් පිටත්. ඒ ද්වේෂය නිසා යම් අයට ශාරීරික ආබාධ පව ඇති වෙනවා. ඇයි? එයාට කොයි වෙලෙත් තියෙන අර නෙගටිව් මානසිකත්වයක් නේ. හරිද? ඊළඟට එයාගේ ඇතුළාන්තය දැන් අධික ද්වේෂයෙන් පසු වෙන කෙනෙක්ගේ සිත సంతානේ අතිශයින්ම ව්‍යාකූලයි. ඒ ව්‍යාකූල බව පින්වත්නි පුදුම වදයක් දෙන්නේ. අන්න ඒකයි මේවා ඉගෙන ගන්න එකේ වටිනාකම තේරෙනවද? දැන් අධික ද්වේෂය කෙලෙක්ගේ මොළේ ස්නායු පද්ධතියට පවා හානි කරන්න පුළුවන් කියන එක මේ අද වෙනකොට සමහර මානසික රෝග දිහා බලනකොට ඔප්පු වෙලා තියෙනවා. හරි? ඒ නිසා පින්වත්නි මේ ද්වේෂය කියන එක සත්වයාව අන්ධයෙක් බවට පත් කරනවා. යම්කිසි කෙනෙක් ද්වේෂයෙන් සිටිනකොට බොහෝ ගුණ සම්පන්න දෙමව්පියන්ව පේන්නේ නැහැ. ගුරුවරුන්ව පේන්නේ නැහැ. පැවිද්දන්ව පේන්නේ නැහැ. Tamanට බොහෝ උපකාර කරපු අයට පවා බැනවදින්න යනවා. පහර දෙන්න යනවා. අන්න ඒ නිසා ඔය පිංගුතුලා හොඳට දැනගන්න මේ අකුසල චෛතසික ධර්මයන් මේ එකක් විතරයි. ද්වේෂය කියන එකම සත්වයේගේ సంతානියම අඳුරුභාවයට පත් කරනවා. ඒ නිසා පිංගුත්නි අපි මේවා දැනගෙන ද්වේෂය හරියට දැනගෙන
හතර වටෙන්ම මේ ද්වේෂයේ ලක්ෂණය දැනගෙන ද්වේෂයෙන් අත මිදෙන්න ඕනේ. මම ওই පිංගුතුලට කියලා දෙනවා මේ අකුසල ස්වභාවය අපිව රවට්ටන්න එන විදිය. මේ හැමදේම ওই පිංගුතුලට මම කියලා දෙනවා. මේ එකක් එක්ක සියලු ධර්මතා දිගාරිනවා. ඒ නිසා මේවා හොඳට දැනගන්න. මේවා අපි දැනගත්තාම අපි අභිධර්ම ඉගෙන ගන්න එක පැත්තකට දාමුකෝ. මේ අකුසලය ගැන දැනගන්න. මේවා ගැන දැනගත්තාම පිංගුනි හරි පුදුම නිදහසක් එනවා. හරි. මෙන්න මේ වගේ සෑම අකුසල චෛතසිකයක්ම පින්වත්නි සත්වයකට ඇති කරවන්නේ අයහපත් ස්වභාවයක්. සිතේ පවතින පිවිතුරු ස්වභාවය දුරු කරලා ඒක පවිතු ස්වභාවයකට පත් කරන්නේ මෙන්න මේ අකුසල චෛතසික. හරිද පින්වත්නි? පින්වත්නි මේ ලෝකේ පවතින බලවත්ම දේ තමයි සිත කියන එක. මේ සිත තරම් බලවත් දෙයක් මේ ලෝකේ තවත් නැහැ. ඒක නිසා බුදු දහමම පදනම් වෙන්නේ සිත පිළිබඳ. මනෝ පුබ්බංගමා ධම්මා. චිත්තේන නීයති ලෝකෝ. චිත්තං රක්ඛේත මේදාවි. එහෙමනේ කියලා තියෙන්නේ නේ. ඒ නිසා මේ අකුසල ධර්මයන්ගෙන් කිලිටි වෙච්ච හිත පව් වලට නැත පාපී ක්‍රියාවන් වලට යොමු කරලා මහත් වූ විපතක් ඇති කරන නිසා අපි මේ පාපී කියන්නේ නැත්තම් මේ පෞකාර චෛතසික ධර්මියෝ පිළිබඳව අපිට කරදර කරන අපේ හිත වෙනස් කරන අපිව නරකට ඇදලා දාන මෙලව පරලොව නරක සලසන අකුසල චෛතසික පිළිබඳව ඉගෙන ගත යුතුමයි. හරි? හොඳයි. ඊට අනුරූපීව පින්වත්නි පහුගිය දවසක මම ඔබට මතකයි නම් සිහිපත් කළා දිගින් දිගටම මෝහය අහිරිකේ අනුත්ප්පේ උද්දච්චය පිළිබඳව. ඒ නිසා මම අද දවසේ ආපහු එතනට යන්නේ නේ. එතනට යන්නේ නැතුව එතනින් මෙහා තියෙන ඊළඟ චෛතසික පිළිබඳව ඔබට සිහිපත් කරලා දෙන්න බලාපොරොත්තු වෙන්න. එතකොට අපිට කතා කරන්න තියෙනවා ලෝභය, දිට්ඨිය, මානය. හරි? ලෝභ, දිට්ඨි, මාන, ද්වේෂ, ඉච්ඡා, මච්චරිය, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා කියන චෛතසික 10 පිළිබඳව. පින්වත්නි මේකේ අපිට පළවෙනියටම කතා කරන්න තියෙන්නේ ලෝභය පිළිබඳව. පින්වත්නි මේ ලෝභය කියලා කියන්නේ හරි දැනගත යුතුම ධර්මතාවයක්. මේ ලෝභය අර්ථ ගන්නනවා ආරම්මනේ ලුබ්බති අபிසංගතිති ලෝභ. කොහොමද කියන්නේ? ආරම්මනේ අරමුණෙහි ලුබ්බති අபிසංගති. ලුබ්බති අபிසංගති කියන්නේ පින්වත්නි ගිජවීම වශයෙන්. අර ගිජවීමක් තියෙන්නේ. අරමුණෙහිට ගිජු වෙලා ඒ අරමුණේ කෙනෙක් ඇලෙනවද? අන්න එකයි කියන්නේ ලුබ්බති අபிසංගති කියන්නේ. යම් කෙනෙක් අරමුණට ගිජු වෙලා ඒ අරමුණේ ඇලෙනවද සෝ ස්වභාවෝ ලෝභෝ. අන්න ඒ ස්වභාවයට කියනවා ලෝභය කියලා. පිට මේ ලෝභයේ තියෙන ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන තමයි දැන් ඔය පිටුතුල දන්නෝනේ ලක්ෂණ කියන්නේ ස්වභාවය. රස කියලා කියන්නේ කෘත්‍ය. කියන්නේ ලෝභය කරන කෘත්‍ය. පච්චුපට්ඨාන පදට්ඨාන කියලා කියන්නේ ලෝභය වැටහෙන විදිය. පච්චුපට්ඨාන කියන්නේ වැටහෙන විදිය. පදට්ඨාන කියලා කියන්නේ ආසන්න කාරණාව. හරිද පින්වත්නි? අපි මේවා එකින් එක ඉගෙන ගමුකෝ. මෙන්න ලෝභයේ තියෙන ලක්ෂණය තමයි ආරම්මන ගහන ලක්ෂණ. මොකද අරමුණ අල්වා ගැනීම තමයි ලක්ෂණය. ඒක තමයි ලෝභයේ තියෙන ලක්ෂණය. බැහැර කළ යුතු අරමුණ බැහැර නොකර මොකද කරන්නේ? අල්ල ගන්නවා. අන්න බලන්නකෝ. අල්ල ගැනීම තමයි ලෝභයේ ලක්ෂණය. අபிසංග රසෝ. අරමුණට ගිජවීම නැත්නම් අරමුණට ඇලීම තමයි මේ ලෝභයේ කෘත්‍ය බවට පත් වෙන්නේ. තේරුණාද මම මේ කියන එක? හරි. ලක්ෂණය තමයි අරමුණ අල්වා ගැනීම. කෘත්‍ය තමයි අරමුණෙහි ඇලීම. අපරිච්ඡාග පච්චුපට්ඨාන. අපරිච්ඡාග පච්චුපට්ඨානෝ කියලා කියන්නේ මේක වැටහෙන්නේ කොහොමද? වැටහෙන විදිය තමයි බැහැර කළ යුතු වස්තු බැහැර නොකිරීම. අපි සමහරුන්ට කියන්නේ බල්ලා පිදුරු කන්නේත් නැහැ, කන කාටද දෙන්නෙත් නැහැ කියලා. අන්න ඒ වගේ මේ ඒක තමයි ලක්ෂණය. ඒව බැහැර කරන්න ඕනි දේවල් බැහැර කරන්නේ. ඕන කුණු ගොඩකුත් නැහැ, ඕන නැති කුණු ගොඩකුත් නැහැ. දැන් සමහරු තිපින්ගදී දැන් කසාද බැඳලා හරි අර මගුල් ඇදුම තාම අල්මාරිය තියාගෙන මේකනේ අප්පච්චි ඉතින් මම කසාද බැඳපු ඇඳුවනේ කියලා ඒක තාම බලබලින්. හරිද? අර ඒ තමයි අල්ලා ගැනීම. දැන් සමහරු ඔය ඇඳුම් ගන්න ෂොප් වලට එහෙම යනවනේ නේ. ෂොපින් එහෙම යනවනේ කට්ටිය. ඒ ගියාට පස්සේ මොකද කරන්නේ මේ? සමහරු අර ගන්නෙත් නෑ, දකින්න අරමුණේ ඇලෙනවනේ. බලන්නකො මේ ලෝභයේ ස්වභාවය. මේකත් හොඳයි, අරකත් හොඳයි, අරකත් බලන්න ඕනි, මේකත් ලස්සනයි කිය ඔක්කොම ඇදලා දානවා. සමහරක් විට අර කඩේ ඉන්න හිටත් ලොකු කරදරයක්. ඒක ගන්නෙත් නෑ. ඒ පිළිදි ගන්නත් නෙමෙයි. දවසානි සමහරු ගන්නෙම නැතුව යනවනේ නේ. අර නැත්තම් 1000ක් විතර ඇදලා අවසානයේදී මොකද වෙන්නේ? එකක් විතර අරගෙන යනවා. ඒ තමයි අර ලෝභයේ ස්වභාවය. ඒක දන්නේ නේ. හැබැයි ඇහුවාම කියනවා අපි බඩුවක් ගද්දි පරිස්සමෙන් ගන්න ඕනේ. හොඳට හොයලා බලලා ගන්න ඕනේ. ඒ හොයලා බැලීම කෙසේ වෙතත් එතන බොහෝ දෙනෙක්ට අර දකින්න වස්තුව අතගාලා බලලා අල්ලලා බලලා එහෙම යෑමේ අවශ්‍යතාවයක් තියෙනවා. ඒක තමයි ඇත්ත. හරිද? ඒ නිසා මේ ඔය බොහෝ දේවල් Tamanට අවශ්‍යම දේවල් පින්වත්නි අවශ්‍යම දේ හිතලා බලලා හිතලා අර නේද? එහෙම කියනවනේ රාහුල හිතලා කටින් වචන ප්‍රකාශ කරන්නේ. ආයි කිව්වට පස්සේ අද ගන්න බෑ. පච්චවෙක්කිත්වා රාහුල කාහින කම්මං කාතබ්බන් නිකන් නෙමෙයි මේ කිව්වේ. කියන්නේ ලෝභයෙන් යම් කිසි කෙනෙක්ගෙන් ඉල්ලුවොත් එහෙම. හරිද? ආසාවට අපිට ඉල්ලන්න හිතේ අරක හොඳයි, මේක හොඳයි, මෙහෙම හොඳයි කියලා.
ඊට පස්සේ වෙන දේ මම මේ වගේ අනිෂ්ට විපාක පිළිබඳව මතක් කරද්දි කියලා දෙන්න. ඉතින් මේක තමයි වැටහීම. බැහැර කළ යුතු වස්තු බැහැර කරන්නේ අස්සාද දස්සන පදට්ටානෝ. ඒ කියන්නේ මේකේ ආසන්න කාරණාව තමයි ආදීනවේ දකින්න නැතුව ආස්වාදයේ දකින්න එක. අස්සාද දස්සන ආස්වාදයේ දැකීම තමයි ආසන්න කාරණාව කරගෙන ඉන්නේ. හරිද පිටකදී? මෙන්න මේ ලෝභය පිළිබඳව ඔබට මතකයි නම් මම ධර්මදේශනාව මේ වැඩසටහන් මාලාව ආරම්භ කරන්න කලින් පළවෙනි එක දවසේම කිව්වා අර මක්කටා ලේපෝ විය නේ වඳුරු මැලීමක් වගේ තමයි මේ ලෝභය කියන එක. ඔබට මතකයි නේද වඳුරු මැලීම මං ගැන කිව්වා. වඳුරු අල්ලන දඩයක් කාරිය අර මේ මැලියම සකස් කරලා ගියාම වඳුරු එනවා හරි. මේ හෝ කවුරු හරි ලව් හරි ඇවිල්ලා එයා වම් අත දානවා. ඊට පස්සේ වම් අත ගලව ගන්න දකුණු අත දානවා. දකුණු අත ගලව ගන්න වම් කකුල දානවා. ඒක ගලව ගන්න දකුණු කකුල දානවා. අවසානයේදී ඔළුවත් තියලා බලනවා. ඒ අන්තිමට නිකන් පහෙන් එල්ලිලා ඉන්නවා. ඒ වගේ තමයි ඉතින් අපේ පින්වතුන්ලා මක්කටා ලේපෝ වියනේ. පළවෙනි ස්වාමිය හොඳ නැහැ කියලා දික්කසාද කළා. උණුසුම යන්නත් කලින් දෙවෙනි ස්වාමියා ගේනවා. පළවෙනි දරුවාගෙන් දුක් විඳින අතරතුරම දෙවෙනි දරුවෙක් ගැන තව ප්‍රාර්ථනා කරනවා. කාම වස්තු වලින් වෙහෙසයි දුකයි පීඩාවයි තව තවත් කාම වස්තුම හොයනවා. ඉතින් මේ කාම වස්තු වලින් මේවා බැහැර කරන්න ඕනේ දේවල්. ඔය පින්වතුන්ලට හොඳම දේ තමයි දැන් මේ කාම වස්තු වලින් සැපක් නැහැ පින්වත්නි. දැන් බලන්න දැන් මේ කොරෝනා වසංගත කාලයත් එක්ක ඔබට ලැබිච්ච ලොකු ලාභයක් නේ මේ විවේකීව ගෙදරට වෙලා ඉන්න ලැබීම නේද? මම නම් කියන්නේ මේ කොරෝනා කියන්නේ අපේ සහෝදරයෙක් වගේ. මට නම් පේන විදියට. මෙයා නිකන් අපිට අපේ මිත්‍රයෙක් අපිට කාලයකට පස්සේ ලොකු පාඩමක් කියලා දුන්නා. මොකක්ද? විවේකය, සතුට, සැනසීම. දැන් බලන්න පිටින්දී කොච්චර මම දැක්කා මේ බොහෝ මිනිසුන් ඒ කට්ටියට ප්‍රීතිය පිට කරගන්න බෑ. කියන්නේ විවේකයි. කාමයේ පස්සේ දුවන්නේ. කාම ලෝකයේ වස්තුන් පිළිබඳව තියෙන ආශාව තණ්හාව දුර වෙලා ගිහලා යම් මට්ටමකට. මේ මරණයත් එක්ක නේ දැන් පිටින් ඔය පින්වතුන්ලා හිතන්න මේ දවස් දෙක තුනකට ඔය පින්වතුන්ලාට ඔච්චර විවේකයි නේ. දැන් අපි හැමදාම ඉන්නේ කොරෝනා තියනවා වගේ. නික අපිට හැමදාම ඇඳිරි නීතිය වගේ. අපි කාම වස්තු පිටිපස්සේ දුවන්නේම නැහැ. ඔය පින්වතුන්ලා හිතන්නේ නිවන කොච්චර සැපයක්ද කියලා. දැන් මේ කාම වස්තු දවස් දෙකකට තුනකට අයින් කරලා මෙච්චර සැපන. මෙච්චර සුවයින. මෙච්චර සනීපයින. ඔය පින්වතුන්ලාට දැන් තේරෙනවද නිවන කොච්චර සැපද කියලා. මේ කිසිම දෙයක් නෑ. ඒතං සන්තං ඒක ශාන්තයි. ඒතං පනීතං ඒක ප්‍රණීතයි. යදිදං සබ්බ සංඛාර සමතෝ මේ සියලු සංස්කාරයන්ගේ මේ කාම දැවිලි පීඩා දුක් පීඩා සියලු දේවල් නවත්තපු තැන සබ්බෝපදි පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරෝගෝ නිබ්බානන්ති නේද? මේ ලෝභය දුරුම කරපු තැන. තණ්හාව කියන්නේ ලෝභයටනේ. තණ්හක්කයෝ මේ තණ්හාව දුරු කරපු තැන. සමේ ලෝභයට බොහෝ දෙනෙක් අහුවෙලා ඉන්නේ මක්කටා ලේපෝ විය. ඔය පිංගුතුල්ලා හිම මේ පොත හොඳ නැහැ වෙන පොතක් ගන්න යනවා. ඒ පොත හොඳ නැහැ කියලා තව පොතක් ගන්න යනවා. මේ ෆෝන් එක හොඳ නැහැ වෙන ෆෝන් එකක් නේ. මේ ගේම් එක හොඳ නැහැ කියලා වෙන ගේම් එකක් ගන්නවා. මේ කාර් එක හොඳ නැහැ කියලා තව කාර් එකක් ගේනවා. අර ඔය පිංගුතුල්ලා ඇත්තටම මැලියමකට අහුවෙලා වගේ තමයි ලෝභයත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒක තමයි ඇත්ත. පිංගත්නේ මෙන්න මේ ලෝභය ඔන්න දැන් ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන කියන කරුණු හතරක් ගත්තා. පිංගදී තව කාරණාවක් කියන්න. අපි මේක හිමින් ඉගෙන ගමු. මේ අද දවසේ චෛතසික 10ම කියලා දෙන්න ඕනි කියලා එකක් මං ගාව නැහැ. ලෝභය පිළිබඳව දැනගත යුතු සියලු ධර්මතා අද දැනගත්තොත් අදට අපිට ලෝභයත් ඇති. හරි? එහෙමයි මේ අභිධර්ම දේශනා මාලාව යන්නේ. උඩින් පල්ලෙන් නිකන් ලෝභය මෙහිමයි දිට්ඨිය මෙහිමයි කියලා යන එකක් නෙමෙයි. මේක හොඳට මතක තියාගෙන ජීවිතේටත් අවශ්‍ය වෙන තැන් කියලා දීලයි මේ ඔබ අරගෙන යන්නේ. පින්වත්නි මෙන්න මේ ලෝභයට කියනවා තව නමක්. ඒ තමයි ඒජා. මොකද්ද? ඒජා. ඔය පින්වතුන් අහලා නැහැ නේද? ඒජා කියන්නේ පින්වත්නි තණ්හාවටම කියන තවත් නමක්. මේ ඒජාව කියන එක ඉමං පුරිසං පරිකංකන. මොකද කරන්නේ? මේ තණ්හාව සත්වයාව හාත්පසින් අදිනවා පින්වත්. තේරෙනවද මම මේ කියන්නේ? හාත්පසින් අදිනවා. මේ භවයන් වල හට ගැනීම පිණිස තේරෙනවද අපිට මං කියන එක? ඒ භවයන් වල හට ගැනීම පිණිස තණ්හාව ඒජා කියන එක සත්වයාව මෙහිම පිටින් හාත්පසින් අදිනවා. පරිකංකත කියන්නේ ඒකයි. හාත්පසින් අදිනවා. ඒ නිසායි කිව්වය තණ්හාව දෙවන්නේ කොටගෙන ඇති පුරුෂයා අහලා තිනවනේ තණ්හා ဒ ුතියෝ පුරිසෝ දීගමද්දාන සංසාර. තණ්හාව දෙවන්නේ කොටගෙන ඉන්න පුරුෂයා තමයි සත්වයා දීගමද්දාන දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සංසාර. මොකද වෙන්නේ? මනුෂ්‍යාත්මාදිය කෙරෙහින් වෙන වෙන ආත්ම භාවයන් වලට සංසරං සැරිසරනවා. අන්න ඒකට කියනවා සංසාරං නාතිවත්තති. සසර සැරිසරීම නවත්වා ගන්න ඉක්මවන්නේ නැහැ. නාතිවත්තති කියන්නේ ඉක්මවන්නේ නැහැ. හරි පින්වත්නි, එනිසා මතක තියාගන්න මේ තණ්හාව කියන එක. දැන් මේ තණ්හාව තමයි මුලින්ම Tamanට කාම සම්පත් ගැනයි තණ්හාව ඇති කරගන්නේ. කාම තණ්හා. ඊළඟට ආයෝයත් වල තියෙන භව තණ්හා කියලා ඊට පස්සේ කාම තණ්හාව ඇති වුණාට පස්සේ මේ සංසාරී සැරිසැරීමට නැත්තම් භවයන් කෙරෙහි රූපාරූප භවයන් කෙරෙහි තණ්හාවක් ඇති කරනවා. ඒවට කියන භව තණ්හා කියලා. හරි? මෙන්න මේ ත්‍රිවිධ වෘතයෙහි නැත්නම් මේ ලෝභය කියන එක සත්වයන් ඇති කරන ශක්තිය තියෙන නිසා. කියන්නේ අලුතෙන් ඇති කරනව නෙමෙයි. සත්වයන්ව ජනනය කරන්නේ.
ශක්තිය තියෙන නිසා නැත්තම් ඔකට කියනවා තවත් නමක් තණ්හාව භවත්‍රෙහි සත්වයන් චුතිපටිසන්ධි වශයෙන් ගලපන බැවි. ඒකට කියනවා සිබ්බණී කියලා. එහෙම ගලපන තැනට. අර ජනනය කිරීමේ ශක්තිය තියෙන නිසා කියනවා ජනික කියලා. ලෝභයට කියන නම් ජනික සිබ්බණී හරියටම අර රෙදි මහන කෙනෙක් රෙදි කඩවල් දෙකක් අල්ලලා එකිනෙකට සම්බන්ධ කරලා මහනවා වගේ මේ තණ්හාව කියන එක සත්වයන් වන කාම රූප අරූප කියන භවත්‍රෙහි කලකිරීමට ඉඩ දෙන්නේ නැතු. කියන්නේ මේකේ කලකිරීමක් සංස්කාරයේ කියන්නේ සංසාරයේ පිළිබඳව සංස්කාර පිළිබඳව නොඇලීමක් අතහැරීමක් කලකිරීමක් ඇති කරගන්න දෙන්නේ නැතුව එන ස්වභාවයන්ගේ හරිද එන ස්වභාවයන්ගෙන් ඌරෙක් වෙලා ඉපදුනොත් ඌරු ස්වභාවයට මීයෙක් වෙලා ඉපදුනොත් ඒ මී ස්වභාවයට බල්ලෙක් වෙලා ඉපදුනොත් සුනක ස්වභාවයට මොකද කරන්නේ ප්‍රියභාවය පෙන්න පිංගත්නි භවත්‍රය අලවණු ඔන්න ලෝභයේ තියෙන භයානකකම දැන්වත් ඒ පිංගතුලා තේරුම් ගන්නකො හැප්පිගති ඒ වගේමයි මේ තණ්හාව කියන එක ලේසියෙන් කෙනෙක්ට පේන්නේ දැන් තේරුණාද මම ඒ නිසා මේකට තව නමක් කියනවා වනත කියන වනත කියන්නේ මේ වනලැහැබට කියන නම හරි මේ තණ්හාව අතිශයින් ඝන ස්වභාවයක් තියෙන සමේ තණ්හා සංඛ්‍යාත වනිය පිංගත්නි සිඳිය යුතුයමයි මේක සිඳිය යුතුයමයි මොකද ඒ තණ්හා සංඛ්‍යාත වනිය නොසිඳින්න තොරුම සිඳින්න නැති තාක්ම තණ්හාව සත්වයන් මොකද කරන්නේ පිංගන්නේ අර රැහැණෙන් බඳින ලද ගවයන් මෙන් Taman අබිමත භවයන් කරා පමුණු. ඔක තමයි කරන්නේ. ඒ නිසා පින්වත්නි ඒක වහාම ප්‍රඥාවෙන් සීල සමාධි ප්‍රඥා කියන තුන පාවිච්චි කරලා ඒව දුරු කරලා දාන්න උත්සාහ කරන්න ඕනි. ඒකටයි මේ වනලැහැබ දැනගන්නයි දැකගන්නයි මේ ලෝභය කියන චෛතසිකය පිළිබඳව අපි කතා කළේ. හරි. ඉතින් මේ වගේ තවත් කියන්නේ ලෝභ ප්‍රභේද තියෙනවා. මේ ප්‍රභේදයන් හිමින් සැරේ පොත්පත් කියවනකොට තේරුම් ගන්න. දැන් සමහර ඔකට කියනවා අතිරිච්ඡ ලෝභ කියලා. මහිච්ඡ ලෝභ කියනවා. පාපිච්ඡ ලෝභ කියනවා. ඒව පිළිබඳව මගේ පින්වත්නි මම මේ වංචක ධර්ම පිළිබඳව කියලා දෙනකොට ඔය පින්වතුන්ලට කියලා දෙන්නම්. දැනට අපි නිකන් මේ ලෝභයේ මේ ස්වභාවය විතරක් ඔළුවේ තියාගෙන යන්න. හරි. නැත්නම් මේක තව ඉගෙන ගන්න ප්‍රභේද ගොඩක් තියෙනවා. සම ලෝභ, විසම ලෝභ. එහෙම තියෙනවා පින්වත්නි. අපි හිමින් සැරේ අවශ්‍ය තැන්වලදී මේවා ටික ඉගෙන ගන්න බලාපොරොත්තු වෙමින් මම ලෝභය ගැන විග්‍රහ කිරීම දැනට නවත්තනවා. ඒක තමයි ලෝභය කියන චෛතසිකය. ඊළඟට ලෝභයට පස්සේ දැන් අපි පහක් ඉගෙනගෙන ඉවරයි. මොනවද? මෝහ, අහිරික, අනුත්ථප්ප, උද්ධච්ච. අද දවසේ අපි ලෝභ. ඊළඟ එක තමයි දිට්ඨි. දිට්ඨි කියන චෛතසිකය පිළිබඳව අපි කතා කරලිමුකෝ මේ විදිහට. මේ පරමාර්ථ ධර්මයන්ගේ තියෙන විදිහ. කොහොමද දිට්ඨිය කියන එක හඳුන්වන්නේ? යම් ධම්ම ජාති, යම් ධර්ම ස්වභාවයක්. දැන් මෙහෙමයි කියන්නේ ඉදමේව සත්‍යං මෝගමඤ්ඤන්ති මිච්ඡා පස්සතිති දිට්ඨි. කොහොමද කියන්නේ? ඉදමේව සත්‍යං. ඉදමේව කියන්නේ මේ මගේ ලබ්ධියම සත්‍යං. හරි. හරිද? ඉදමේව සත්‍යං. මමම හරි. කොහොමද? අඤ්ඤම් මෝගං ඉති. අනිත් අය ඔක්කොම හිස් පුරුෂයෝයි. දැන් එහෙම හිතන සමහරු දැකලා නැද්ද? මම හරි අනිත් ඔක්කොම වැරදි. එහෙම පින්ගන්නේ හිතන්න පුළුවන් මේ හරි ධර්මයේ පිහිටපු කෙනෙක්ට වැරදි කෙනෙක් විදිහා බලලා. මම හරි එයා වැරදි කියලා. හැබැයි මේක මොකද වෙන්නේ? හරියට නෙමෙයි දකින්නේ. ඒක කිව්වේ මිච්ඡා පස්සති. ඒක දකින්නේ විපරීතාකාරයෙන්. කියන්නේ මම හරි අරයා වැරදි කියලා විපරීතාකාරයෙන් දකින්න ස්වභාවයට කියනවා සාධම්ම ජාති දිට්ඨි. ඒ ධර්ම ස්වභාවයට කියන නමක් තමයි දිට්ඨිය කියලා කියන්නේ. මේ දිට්ඨියේ ලක්ෂණ රස පච්චපට්ඨාන පදට්ඨාන පිළිබඳව දැනගත්තාම මේ දිට්ඨිය පිළිබඳව හොඳ අවබෝධයකට අපිට එන්න පුළුවන්. කොහොමද කියන්නේ? අයෝනිසෝ අබිනිවේෂ ලක්ෂණ. මොකක්ද මේකේ ලක්ෂණය? අයෝනිසෝ නුනුවණින් අබිනිවේෂ ලක්ෂණ බැස ගැනීම. අබිනිවේෂ කියලා කියන්නේ පිටින් බැහැ ගන්නවට කියන එක. නැත්නම් මෙනෙහි කරනවට. එතකොට දිට්ඨියේ ලක්ෂණය තමයි ස්වභාවය තමයි නුනුවණින් මනසිකාරී කිරීම. ඒක තමයි ලක්ෂණය. කියන්නේ අයෝනිසෝ මනසිකාරී. හරි. ඊළඟට රසය මොකද්ද? පරාමාස රස. දිට්ඨියේ කෘත්‍ය තමයි මේ අනිත්‍ය ආදී ධර්මතාවයන් නිත්‍යාදීන්ගෙන් වශයෙන් පරාමර්ශණය කරනවා. ඒ කියන්නේ මේ හිතන්න ඕනි වෙන පැත්තකට. දැන් අනිත්‍ය ධර්මතාවය අනිත්‍ය විදියට දකින්න නැතුව නිත්‍ය විදියට දකින ආකාරයට පරාමර්ශණය කෙරෙන ස්වභාවයට තමයි දිට්ඨිය කියලා කියන්නේ. තේරුණාද? දිට්ඨිය ඒක කරවනවත් නෙමෙයි. දිට්ඨියේ කෘත්‍ය තමයි ඒක. දිට්ඨියේ ස්වභාවය තමයි අරක. දිට්ඨියේ කෘත්‍ය තමයි මේ. හරි නේද? තේරුණා නේද මම මේ කියන එක? හොඳයි. ඊළඟට බලමු. මිච්ඡාබිනිවේෂ පච්චපට්ඨානෝ. හරිද? මිච්ඡාබිනිවේෂ පච්චපට්ඨානෝ කියන්නේ විපරීතාකාරයෙන් නැවත මනසිකාරී කිරීම. ඒක තමයි පින්වත්නි වැටහෙන ලක්ෂණය. ඒ කියන්නේ දැන් Tamanට දෘෂ්ටියක් තියෙනවා කියලාවත් Tamanට තේරෙන්න ඕනි. ප්‍රඥාව කියන චෛතසිකයෙන් තමයි ඒක තේරෙන්නේ. මේ විපරීතාකාරයෙන් නැවත මනසිකාරී වෙනවා නම් දැන් එහෙම සමහර ස්වාමීන් වහන්සේලා හිම අපිට කතා කරලා කියනවා ස්වාමීනි මේ මම අසුබයි කියලා දන්නවා වුණාට මට මේක සුබ වශයෙන් මනසිකාරී වෙනවා. අන්න බලන්න Taman දන්නවා Tamanට ඒක වෙනවා කියලා. අන්න ඒක ප්‍රඥා චෛතසිකයෙන් තමයි ඒක කියලා දෙන්නේ. මේකේ වැටහෙන කාරණාව මොකක්ද? වැටහෙන්නේ පින්වත්නි නැවත විපරීත මනසිකාරී කිරීමයි. ඊළඟට පදට්ඨානිය මොකක්ද? අරියාණං අදස්සන කාමතාදී පදට්ඨානෝ. ඒ කියන්නේ
අරියානං අදස්සන කාමතාදී පදට්ටාන. ඒ කියන්නේ අරියානං ආර්යයන්ගේ අදස්සන කාමතා ආර්යයන් නොදකිනු කැමති බව. කිතේනද ඒ වගේ ස්වභාවය. ආර්යයන් නොදකිනු කැමති බව ආදී දේවල්ම මේකේ ආසන්න කාරණාව කොටගෙන තියෙනවා. එහෙම තමයි අපිට දිට්ඨිය තේරුම් ගන්න වෙන්නේ. දැන් සමහර දෘෂ්ටිගත අය ඉන්නවා නේද? එහෙම මේ කැමති නෑනි කොයිම වෙලේකවත් බණ ටිකක් අහන්න හොඳ තැනකට යන්නනේ. සමහරු මේ දෘෂ්ටියට වැඩිපුර දෘෂ්ටිගත වුණාම තමන්ට අභිමත අර මිත්‍යා දෘෂ්ටික දේශනා කරන ස්වාමීන් වහන්සේලාගේ බණ අහනවත් නිකන් හරි සම්මාදිට්ඨියකට අපි එන්න ඕනි කියලාවත් ඒගොල්ලන්ට හිතින්නේ නැහැ. නිකන් වෙන බණක් මේකට බයින බණක් අපි අහලා හරි බලන්න ඕනි. හරිද? බයින බණක් කියන්නේ මේ බයින බණක් නෙමෙයි, ඒ වැරද්ද තේරුම් කරලා දෙන බණක්. ඒක දැන් ওই පිංගුතුල්ලා කියන්නේ බයිනවා කියලානේ. හරි. ඊට පස්සේ ඒවට විරුද්ධව මොන හරි ලිව්වහම දැන් එහෙම මොන හරි අපි ලිව්වොත් එහෙම පිංගන්නේ ඒවා කියවන්නේවත් නැහැ. ඒකේ තියෙන කරුණවත් ගන්නෙ නැහැ. ඔහේ බැනගෙන යනවා. අන්න ඒක තමයි කියන්නේ අරියානං අදස්සන කාමතාදී පදට්ටානවා කියන්නේ. කියන්නේ මේකේ ආසන්න කාරණාව තමයි ඒ වගේ යහපත් දේවල් දැනගැනීමේ දැකගැනීමේ අකමැත්ත. ඒකම තමයි මේ දිට්ඨියේ ස්වභාවය. ඒ නිසා ඒකලොන්ට ඉතින් අනුකම්පා කරනවා යර වෙන කරන්න දෙයක්වත් අපිට නෑ. මොකද මොන චෛතසිකයේ දේ ක්‍රියාත්මක වෙන්නේ. දිට්ඨි චෛතසිකයේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. හරි පිංගන්නේ. මේ දෘෂ්ටිය ඇති වෙන්න විශේෂම මේ දිට්ඨිය කියන චෛතසිකයේ ඇති වෙන්න බලපාන කාරණා හතරක් තියෙනවා. හොඳට අහගන්න මේ හතර. අසත්පුරුෂ ධර්ම ශ්‍රවණී. ඔක තමයි එක. මොකද්ද? අසත්පුරුෂ ධර්ම ශ්‍රවණී. ඊළඟට අයහපත් මිතුරන් නැති බව. යහපත් මිතුරන් නිසා තමයි මොකක් වෙන්නේ? අසත්පුරුෂ ධර්මයේ ශ්‍රවණී කරන්නට ලැබෙන්නේ නේ. ඊළඟට ආර්යාදී පුද්ගලයන් දකින්නට කැමති නැති බව. ඔක තමයි 3. හතරවෙනි එක තමයි අයෝනිසෝ මනසිකාරය. මොනවද කිව්වේ? අසත්පුරුෂ ධර්ම ශ්‍රවණිය, අයහපත් මිතුරන් නැති බව, ආර්යාදීන්ගේ දර්ශනීය අකමැති බව, අයෝනිසෝ මනසිකාරය. ඔය තමයි පින්වත්නි ඒ දෘෂ්ටිය කියන චෛතසිකය ඇතිවීමට කාරණා 4. බලපාන කාරණා 4. හරිද පින්වත්නි? මෙන්න මේ දිට්ඨිය කියන එකත් අපි දැනගන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. මේ දිට්ඨිය විශේෂම යාතාව දිට්ඨි, අයාතාව දිට්ඨි එහෙම කියලා කොටස් වලට බෙදෙනවා. ඊළඟට නියත දිට්ඨි, අනියත දිට්ඨි කියලා ආයිත් කොටස් දෙකකට බෙදෙනවා. ඒකෙත් නියත දිට්ඨිය කියන එක පිටින්නේ අහේතුක දිට්ඨිය. හරිද? ඊළඟට නත්තික දිට්ඨිය, අක්‍රියා දිට්ඨිය කියලා කොටස් වලට බෙදෙනවා. දැන් මේවා ඔය පිටුතුලට මතකයි නම් අර ඒ කාලේ මේ බුදුරජාණන් වහන්සේ කාලෙත් මෙහෙම දෘෂ්ටි සහගතයි හිටියා. දැන් පූර්ණ කාශ්‍යප නේ, අජිත කේසකම්බලි, මක්කඩි ගෝසාල නේ. දැන් මොකද්ද කිව්වේ කාලේ? අර මෙහෙම කිව්වනේ පාප කර්ම කළත් කලා වෙන්නේ නැහැ. පාප කර්ම කියලා දෙයක් නැහැ. පුණ්‍ය කර්ම කළත් කලා වෙන්නේ නැහැ. පුණ්‍ය කර්ම කියලා දෙයක්වත් නැහැ. අන්න බලන්න කර්මයේ වැළැක්කුවා. දැන් සමහරු විපාකයේ වැළැක්කුවා. දුන්නට වැඩක් නැහැ. නේ දුන්නට ලැබෙන දෙයක් නැහැ. අන්න විපාකයේ වළක්වපු දෘෂ්ටි. දැන් ඒව තමයි පූර්ණ කාශ්‍යප කර්මීය ප්‍රතික්ෂේප කළේ. අජිත කේසකම්බලි විපාකයේ ප්‍රතික්ෂේප කළා. දැන් මක්කලි ගෝසාල මොකද කළේ? යා කර්මයේ විපාකයේ දෙකම ප්‍රතික්ෂේප කළා. එහෙම කරානේ නේ. දැන් අර සත්වයන්ට සංසාරයෙන් සුද්ධියක්. ඊට පස්සේ කිව්වා හේතු රහිතවමයි සත්‍ය පිරිසිදුභාවයටපත් වෙන්නේ. අන්න කර්මයයි කර්ම විපාකයේ දෙකම ප්‍රතික්ෂේප කරපු ඇත්තෝ. ඉතින් අදත් එහෙම ඇත්තෝ නැතුව නෙමෙයි. අදත් එහෙම ඇත්තෝ ඉන්න. ඉතින් මේවා ගැන අර දෘෂ්ටිය පිළිබඳව ඉදිරියේදී කතා කරනකොට කතා කරගමු. පිටින්දී මේකේ වැදගත්ම දේ තමයි මේ වැරදිලාවත් මේ දෘෂ්ටිය වැළඳගත්තු කෙනෙක්. මේ එයාගේ සත්තම ජවන අවස්ථාවත් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වුණොත් හොඳට මතක තියාගන්න. සත්තමේ බුද්ධානම්පි අතේ කිච්චා. يعني මේ සත්වෙනි ජවන වාරයෙන් ඇතිවෙන විපාකේ වළක්වන්න බුදු කෙනෙකුටවත් පුළුවන් කමක් නැහැ කියනවා. හරිද? ගංගා යමුනාදී ගංගාවන්ගේ වැලි කැට පමණට වඩා වැඩි බුදුවරුන්ටවත් පුළුවන්කම. පින්වතුනි මේක පුදුම අකුසලයක්. දැන් ඒව රූපස්ස භවතෝ වුට්ටානං නත්ති. දැන් මේ වගේ පුද්ගලයන්ට භවතෝ සංසාරේ වුට්ටානං නත්ති. නැගිටීමක් නේ. ඒකයි. ඒක පින්වතුනි පොඩි පහේ අකුසලයක් නෙමෙයි. ඒකයි කිව්වේ පරම වජ්ජං. මේක ලොකුම වරද. පින්වතුනි මේ සීපත් කරනවා අර දැන් මිත්‍යා දෘෂ්ටිකය දැන් අනන්තරීය පාප කර්මය කරපු කෙනා වගේ නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිකය පින්වත්නි මේ කල්ප විනාශය ඇති වෙනකොට මිනිස්සු බඹලවට පැමිණෙද්දි මිත්‍යා දෘෂ්ටිකය මොකද වෙන්නේ? එයා ගිහිල්ලා වෙනසක් වලක ලෝකාන්තරික නිරේක පැහැන්න ගන්නවා. හරි? වැරදිලාවත් ඒසක් වල ගිනි ගත්ත කියලා හිතන්නකෝ. එතකොට මොකෝ වෙන්නේ? කර්මානුරූපව අහසේ නිරයක් නැවිලා ඒ නිරේ පැහැෙනවා කියලා මනෝරත පූර්ණී අට කතාව ලියලා තියෙනවා. පින්වත්නි ඒ නිසා මේ විශේෂයෙන්ම මතක තියාගන්න දිට්ඨිය තරම් වැරදි පරම වැරදි වෙන මුකුත් නැහැ. සමගිය රත්තරන් පින්වත්තුලා හොඳට මතක තියාගන්න මේ මිත්‍යා දෘෂ්ටියට හේතු වෙන ධර්මයේ ප්‍රකාශ කරන, කියන්නේ මිත්‍යා මතවාද ප්‍රකාශ කරන අසාදු පුද්ගලයන්ව නම් විෂගෝර සර්පය වගේ දැකලා බැහැර කරන්න. අපි මේ නිකන් නෙමෙයි ওই පින්වතුන්ලාට කියන්නේ. මේ අවස්ථාව අතහැරුණොත් මගේ රත්තරන් පින්වතුන් ওই පින්වතුන්ලා කවදද ආපහු ගොඩේන්නේ? තම මේ අසාදු අසත්පුරුෂයන්ව විෂගෝර සර්පය වගේ දැකලා දුරු කරන්න. ආරකා පරිවෙජ්ජය භූතිකාමෝ විචක්කණු. විචක්ෂණශීලී පුද්ගලයා භූතිකාමෝ මේ ජීවිතයේ පරලෝක ජීවිතයේ සැප කැමති පුද්ගලයා මේ ආසිවිස සර්පෙක් වගේ දැකලා මේගොල්ලන්ව දුරු කරනවා පරිවජ්ජය කියලා සිහිපත් කරලා තියෙනවා.
නිසයි අපි මේවට නිතර අපි බණ කියන්නේ දිට්ඨිය ගැන සමහරුන්ගේ මිත්‍යා දෘෂ්ටි ගැන අපිට ඒගොල්ලන්ගෙන් මුකුත් ගන්න එහෙම නෙමෙයි. ඔය පිංගුතුලා මේ වැරද්දේ යොමු වුණොත්, ඔය පිංගුතුලා මේ වැරද්දට අහු වුණොත්, ඔය පිංගුතුලා කවුද ගලවගන්නේ? ඔය පිංගුතුලාට කවුද පිහිට වෙන්නේ? අන්න ඒ නිසයි. තේරුණා නේද? අන්න එතකොට දැන් අපි චෛතසික ධර්ම දෙකක් ගැනගෙන ඉවරයි. ඒ දෙක තමයි අධිගණ ගත්තේ ලෝභය සහ දිට්ඨිය පිළිබඳව. ඊළඟට අපි යනවා මානිය පිළිබඳව ඉගෙන ගන්න. පින්වත්නි, මේ මානිය කියලා කියන්නේ දැන් මානිය පිළිබඳව අර්ථකථනය දීලා තියෙනවා. සෙය්‍යෝ හමස්මීති ආදිනා මංචතීති මානු. මොකද්ද? යෝ ස්වභාවෝ යම් ස්වභාවයක් අහං සෙය්‍යෝ හමස්මි. මම ශ්‍රේෂ්ඨ වෙනවා. දැන් බලන්නකෝ ඔන්න ඕක මානිය. සෙය්‍යෝ හමස්මි කියන්නේ මම ශ්‍රේෂ්ඨ වෙනවා. මේ ආදී ක්‍රමයෙන් යම් කිසි කෙනෙකුට යම් ධර්මතාවයක් හිතේ උපදිනවද සෝ ස්වභාවෝ මානෝ. ඒ ස්වභාවයට තමයි මානිය කියලා කියන්නේ කියලා සිහිපත් කරලා තියෙනවා. පින්වත්නි, මේ මානිය කියන එක යම් තරමකට අපි තේරුම් ගත යුත්තේ මේ චෛතසිකයේ ස්වභාවයටමයි. මොකද මේ චෛතසිකයේ තේරුම් ගත්තාම අපිට මානිය පිළිබඳව යම් මට්ටමකට දැනීමකට එන්න පුළුවන්කම තියෙනවා. ඒකයි. හරිද පින්වත්නි? බලන්න, මේ මානිය ලක්ෂණය තමයි සෝ මානෝ. ඒ මානය උන්නති ලක්ෂණු. උන්නති කියලා කියන්නේ පිළිගන්නේ උඩගුකම. ඒ මානයේ ස්වභාවය තමයි මොකද්ද? උඩගුකම තමයි ලක්ෂණයකටගෙන ඉන්නේ. උඩගුකම තමයි මානිය කියන චෛතසිකයේ ලක්ෂණය ස්වභාවය. කෘත්‍ය මොකද්ද? සම්පග්ගහ රසෝ. ඒ කියන්නේ Taman උසස් කොට නගා සිටවීම තමයි මානයේ කෘත්‍ය. මානිය මොකද්ද කරන්නේ? අර උඩගුකම නිසා, උඩගුකම කියන එකනේ ලක්ෂණය. මේකේ වැඩේ තමයි Tamanව උසස් කොටලා. දැන් Tamanව උසස් කෙනෙක් විදිහට නගා සිටවන ස්වභාවය තියෙනවා. හරිද? පච්චපට්ඨානිය මොකද්ද? කේතුකම්මිතා පච්චපට්ඨානෝ. කියන්නේ මේ කේතුකම්මිතා කියන්නේ ජය කොඩියක් වගේ කියලා. මේ දැන් අර යුද්ධයේ දිනවන කෙනෙක් තමන්ගේ යටතට මුළු රාජ්‍යම ගන්න යනවා වගේ මේ මානීය ස්වභාවය තමයි, මානීය වැටහීම තමයි මේ අර තමන්ට හැමතැනම අර අපි කතාවට කියන්නේ ඔය පොර වෙන්න යනවා කියලා එක. අන්න ඒ වගේ හැම තැනටම ගියාම මේ අධික මාන්නය තියෙන කෙනා පින්වත්නි නිකම්ම ලැජ්ජ වෙනවා. කියන්නේ මාන්නේ නැති යම් කෙනෙක් ධර්ම අවබෝධය කළාම සමහර මේ ධර්මයත් මාන්නයට ගන්නවනේ. දැන් මේ පිළිබඳව මම වංචක ධර්ම කියලා දෙද්දි ඔබට කියලා දෙනවා. හරිද පින්වත්නි? යම් කෙනෙක් මෙන්න මේ මානය නිසා මොකද කරන්නේ? එයා හැම තැනටම ගිහලා සභාවකට ගියා තමන් ඉස්මතු වෙන්න යනවා. හරි, දැන් සමහර ධර්ම සාකච්ඡා කරන්න අපි ගිහිල්ලා තියෙනවා. ওই ධර්ම සාකච්ඡා කරනකොට අපි හොඳට දැකලා තියෙනවා පිටදී ධර්මය දන්න, ධර්මයේ සිටින, ධර්මයේ පිළිපදින නැත්තන්ගේ ක්‍රියා ස්වරූපය සහ ධර්මයේ එහෙම් මෙහෙන් අල්ලගෙන මාන්නින් ඉදිමිච්ච අයගේ ක්‍රියා ස්වභාවය. ඉතින් මම මේක කියන්නේ ওই පිංගුතුල්ල කෙරෙහි අනුකම්පාවෙන්මයි. Taman තුල වරදක් තියෙනවා නම් ඒ වරද Taman හදාගන්න එපයිනේ. නැත්තම් කොහොමද මේ ධර්ම මාර්ග ඉදිරියට යන්නේ? දැන් අර මාන්නින් ඉදිමිච්ච කෙනා මොකද කරන්නේ? Taman දන්නවා කියලා පෙන්වන්නත් සමහරක් විට ප්‍රශ්න අහනවා. ඒ තමයි මාන්නේ ස්වභාවය. මේව නිසානේ පිටින් සසරේ අතරමං වෙන්නේ. ඒ නිසා මේ වැරදි ටික දැකලා, මේ අඩුපාඩු ටික දැකලා, ඒ අඩුපාඩු වලින් වෙන්වීමට අපි දැනගන්න ඕනේ. නිසයි මම මේ ස්වභාවය කියන්නේ. මානේ වැටහෙන්නේ පිටින් තමන්ව අර කට්ටිය මැද්දේ කැපිලා පේන්න වගේ තමන්ව හුවා දක්වන්න, අත්ුක්කංශනය කරන්න උත්සාහ කිරීම තමයි මානේ වැටහීම් ලක්ෂණය කොටගෙන පවතින්නේ. පදට්ටානය මොකද? දිට්ඨි විපයුත් ලෝභ පදට්ටානෝ කියලා. ඒ කියන්නේ පිටින් මෙන්න මේක හොඳට අහගන්නකෝ. දිට්ඨි විපයුත් ලෝභ පදට්ටානෝ කියන්නේ දෘෂ්ටිය සමග නොයෙදෙන ලෝභය. දිට්ඨිය නැතුව යෙදෙන ලෝභය තමයි ආසන්න කාරණිය බවට පත් වෙන්නේ. ඇයි එහෙම කියන්නේ? පින්වත්නි, අකුසල සිත් 12න් මානිය කියන චෛතසිකයේ යෙදෙන්නේ සිත් 4ක විතරයි. හොඳට අහගන්න. මේ පිටින් ඔන්න ඕකයි අභිධර්මයේ මුලයි, මේ මැදයි අගයි තුනම දැනගෙන තමයි මේක අපි කතා කරන්න ඕනේ. නැත්තම් දැන් මේක තේරෙන්නේ නැහැ. දිට්ඨි විපයුත් ලෝභ පදට්ටානෝ කිව්වේ ඇයි? පිටින් මානිය කියන චෛතසිකයේ යෙදෙන්නේ අකුසල ධර්ම 4ක විතරයි. මොනවද? සෝමනස්ස සහගත, දිට්ඨිගත, විප්පයුත්ත අසංකාරික සහ සසංකාරික දෙකේ. උපේක්ෂා සහගත, දිට්ඨිගත, විප්පයුත්ත අසංකාරික සහ සසංකාරික දෙකේ. පළවෙනි එකේ මොකද්ද? අකුසල සිත. ඔය පිංගුතුල්ල දන්නවනේ දැන්. සෝමනස්ස සහගත, දිට්ඨිගත, සම්පයුත්ත කියන සිතේ පිංගත්නි මානෙය යෙදෙන්නේ නැහැ. මානිය වෙනුවට දිට්ඨිය යෙදෙන්නේ. ඒ අකුසලිය දිට්ඨියෙන් තමයි පිංගත්නි බොහෝ වෙලාවට අකුසලයක් බවට පත් කරවන්නේ. ඒකයි ඒකට දිට්ඨිගත සම්පයුත්ත. බලන්නකෝ ඒ සිතේ ලක්ෂණයම දීලා තියෙන හැටි. ඒ දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සහ සසංකාරික කියලා දෙකක් තියෙනවා. ඊළඟට තුන්වෙනි සිතට එනකොට සෝමනස්ස සහගත, දිට්ඨිගත, විප්පයුත්ත අසංකාරිකයි. ඒකේ දිට්ඨිය නෑ. හැබැයි අකුසලයක් බවට පත් කරවලා තියෙන්නේම මොකක්ද එතකොට? මානිය කියන චෛතසිකයේ යෙදිලා තමයි. ඒ මානෙන් තමයි කියන්නේ ඒ මානෙ නිසා තමයි මේ වෙලාවේ එතන අකුසලයේ සිද්ධ වෙන්නේ. ලෝභ සහගතව තමයි ඒක සිද්ධ වෙන්නේ. තේරුණාද මම මේ කියන එක? හරි. ඉතින් ඔන්න ඔහම තමයි ඒකේ ස්වභාවය. ඒවා හොඳට අපි තේරුම් ගන්න බලමු. ඉදිරියේදී කොහොමත් මේවා තේරෙනවා පින්වත්නි.
ඔන්න එතකොට මොකක්ද මානයේ ආසන්න කාරණාව දිට්ටි විප්පයුත්ත ලෝභය. ඒක තමයි ආසන්න කාරණා බවට පත් වෙන්නේ. ඉතින් මේ අට කතාවේ විශේෂයෙන් මානයට නම කියන්නේ උම්මාදෝවිය දට්ඨබ්බු. මේ මානය කියනක ඔල්මාද තත්වයක් කියලා කියනවා. කියන්නේ උන්මාද කියනකට දැන් අපි කියන හොඳ වචනේ උන්මාදනේ. හැබැයි පරණ කාලේ සිංහලයේ උන්මාද කියනකට පාවිච්චි කරේ ඔල්මාද. ඔල්මාද තත්වය තමයි මේ මානයට උපමාව දක්වලා තියෙන්නේ. හරිද පිංගද? දැන් ওই මානයත් එක එක ප්‍රභේද වශයෙන් කොටස් වලට බෙදෙනවා. යාතාවමාන, අයාතාවමාන. හරිද පිංගද? එතකොට තවත් ඔය පිංගුතුල හරියට තියෙනෝනේ සදිසමාන, සෙය්‍යමාන, සදිසමාන, හීනමාන කියලා තියෙනවා. දැන් පිංගද මේ මානේ අවසාන වශයෙන් ප්‍රහීන වෙන්නේ අරිහත් භාවී. යාතාවමානා නාම අරහත් මග්ග වජ්ජා. ඒක දුරු වෙන්නේ කොතනින්ද? අරහත් මාර්ගයෙන් තමයි බැහැර කරන්න වෙන්නේ මානිය කියන ස්වභාවය. පිංගද මේ මානය ගැන අපිට ගොඩක් කතා කරන්න දේවල් තිබ්බට මම ඔබට මෙන්න මෙහෙම කාරණා ටිකක් මානිය ගැන කියන්නම්කෝ. මේ මානිය පිංගත්නි එක්තරා විදියකට 12 ආකාරයකින් හැසිරෙන. ඒ කියන්නේ ඇති වෙනවා. ඒ ගැන අපිට වංචක ධර්ම ඉගෙන ගත්තී හොන්දට ඉගෙන ගන්න පුළුවන්. මම එකින් එක විස්තර කරලා දෙන්නම්. සාමාන්‍යයෙන් නිකන් දැනගන්න. මේ 12 ආකාර මානිය තමයි දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මම උත්තමයෙක් කියලා. ඒක මානයක්. ඒකට කියනවා සෙය්‍ය මානිය කියලා. මම තමයි උතුම්. ඔය පිංගුතුල දැකලා නේද එහෙමයි අද ඉන්නවා. අපෝ ඕන තරම් ඉන්නවා. සමහර මේ ස්වාමීන් වහන්සේලා අතර මම උත්තම කියලා නිකන් අර බලන්නකො පිංගනි ඔල්මාද තත්ත්වයේ වගේ නෙමෙයිද පේන්නෙම. අන්න ඒකයි කිව්වේ මේවා මේ නිකන් මේ කටකසනවට ලියපු ඒවා නෙමෙයි. උම්මාදෝවිය දට්ටබ්බෝ කියලා නිකන් මේ ආසාවට ලියපුවා නෙමෙයි. ඒ ස්වභාවය පේන්නේ මේ විදිහට. හරි ඊළඟට තව කෙනෙක්ට උපදින්න පුළුවන් මම උත්තමයෙක් කියලා නෙමෙයි. මම ටිකක් සමානයි. එයාට සමානයි. අන්න ඒකට කියනවා මේ සදි සමාන කරලා දකින්න එකට. එයා වගේ තමයි මමත්. හරිද? සමහරුන්ට හීනමානිය. අපේ ඉතින් මම යාට වඩා පහත්. අන්න ඒකට කියනවා හීනමානිය කියලා. හරි ඊළඟට දැන් ඔන්න තවත් මාන ප්‍රභේද තියෙනවා. ඔය පිංගුතුල අහලා තියෙන ඕවා විතරයිනේ. මේවා ටික ඔය පිංගුතුල අහලා නෑ. හොඳට අහගන්න මේ ටික. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම උත්තමයෙක් තමයි. හැබැයි ඒක පේන්නේ තවත් උත්තමයෙකුට විතරයි. මෝඩයන්ට පේන්නේ නැත. උත්තමයන්ට මමත් උත්තමයෙක් කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒකට කියනවා සෙය්‍යස්ස සෙය්‍යමාන කියලා. හරි සෙය්‍යස්ස සෙය්‍යමාන නිකන් සෙය්‍යමාන නෙමෙයි. හරි ඊළඟට දැන් තව එකක් වෙනවා. සෙය්‍යස්ස සදි සමාන. ඒ කියන්නේ කොහොමද? එයා උත්තමයෙක් තමයි. ඔන්න ඔහොම හිතනවා. එයා උත්තමයෙක් තමයි. හැබැයි මමත් එයාට සමානයි. හරිද? කියන්නේ සමහරුන්ට එහෙම හිතෙන්න පුළුවන්. එයා උතුම් තමයි ඒක හරි. හැබැයි ඉතින් මටත් අරක තියෙනවා. එයාටත් කාර්යයක් තියෙනවා මටත් කාර්යයක් තියෙනවා. හරිද? එයාටත් සමාජ පිළිගැනීමක් තියෙනවා මටත් සමාජ පිළිගැනීමක්. එහෙම දැන් සමහරු එහෙම මේ එයාට මෙච්චර ලොකු ෆෑන් බේස් එකක් මට මෙච්චර ලොකු ෆෑන් බේස් එකක්. එහෙම වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ අර සෙය්‍යස්ස සදිසමානිය නිසා. ඒක තමයි ඇත්ත. හරි ඊළඟට සෙය්‍යස්ස හීනමාන. ඒ කියන්නේ දැන් ඔය පිටුරට තේරෙනවනේ. එයා උත්තමයි. හැබැයි මම යාට වඩා පහත් කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුන් ආකාරයෙන්ම පින්වත්නි දෘෂ්ටි මාන. මේවා දුරු වෙන්නේ රහතන් වහන්සේට තමයි. ඒවා කියලා දෙන්නම් හිමීට. හරි? ඊළඟට තවත් එකක් තියෙනවා. සදිසස්ස සෙය්‍යමාන, සදිසස්ස සදිසමාන, සදිසස්ස හීනමාන. ඒ වගේම හීනස්ස සෙය්‍යමාන, හීනස්ස සදිසමාන, හීනස්ස හීනමාන කියලා ප්‍රභේදයක් තියෙනවා. ඒවා හිතෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ එයයි මමයි සමානයි තමයි. හරි එයයි මමයි සමාන. හැබැයි මට එයාට වඩා මෙන්න මේ දේවල් ටික තියෙනවා. ක්වොලිෆිකේෂන්ස්. මට එයාට වඩා මෙන්න මේ ක්වොලිෆිකේෂන්ස් තියෙනවා. ඒ නිසා එයයි මායි සමානයි වුණාට එයයි මායි එක බස් එකේ ආවට මම එයාට වඩා උතුම්. අන්න ඒකට කියනවා මොකක්ද? සදිසස්ස සෙය්‍යමාන කියලා. හරිද? ඊළඟට අර ආයිත් සමාන කරලා තවත් ලක්ෂණයක් හිතනවා. දැන් එයයි මමයි සමානයි. ඉතින් ඇත්තටම අපි සමානම තමයි. ඒ වගේ අපි සමානම තමයි කියලා ආපහු සැරයක් මානසිකාරය වෙන ස්වභාවයට කියනවා මේ සදිසස්ස සදිසමාන කියලා. දැන් එයයි මායි සමානයි. සමහරවිට මෙහෙම හිතෙනවා. එයයි මායි සමානයි. හැබැයි මම යාට වඩා මෙන්න මේ දේවල් වලින් පහත්. අන්න එහෙම හිතනකොට දැන් කෙනෙක්ට අපේ නිහතමානී කියලා. නිහතමානී නෙමෙයි. ඒකට කියන්නේ සදිසස්ස හීනමාන කියලා. තේරෙනවද? දැන් නිහතමානී ගුණයෙන් තමයි අරක එන්නේ. ඒ නිසා ඒවා සදිසස්ස හීනමානී. මානීයම ස්වභාවයක් තමයි. ඒ ස්වභාවයත් කියන එක මතක තියාගන්න ඕනේ. හරි ඊළඟ තුන. දැන් එයා හීනෙයි. හරිද? මමත් හීනෙක් කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි එයාගේ හීනකම් වලට වඩා මට මෙන්න මේ ගුණධර්ම ටික තියෙනවා. අන්න ඒවට කියනවා හීනස්ස සෙය්‍යමාන. හීනයාගේ සෙය්‍යමාන. එයා හීනෙක් තමයි. ඉතින් ඇත්තටම මමත් එයාත් එක්ක මෙන්න මේ කරුණු වලින් මමත් ඇත්තටම මෙහෙමම තමයි. එහෙම හිතෙන කෙනාට කියනවා හීනස්ස සදිසමාන කියලා. ඊළඟට එයා හීනෙක් තමයි. දැන් කෙනෙක්ට එයා හීනෙක් තමයි මම ඊටත් වඩා හීනයි. මම ඊටත් වඩා පල්ලෙහින් ඉන්නේ. අන්න එහෙම හිතපු ගමන් එකට කියනවා හීනස්ස හීනමාන කියලා. මේ කිසිම කෙනෙකුට පින්ගන්නේ ධර්ම අවබෝධය කරන්න බෑ. මේවා ටික ඔක්කොම දුරු වෙන්න කියන්නේ. මේවා දැනගෙන මේ වගේ ලක්ෂණ දැනගෙන මොකද කරන්න ඕනේ? මේ වගේ දුරු වෙන්න උත්සාහ කරන්න ඕනේ. හරි ඊළඟට දැන්
මම මේ මානිය ගැන කියාගෙන ඉන්න නිසා මේ ගැන සියල්ල මට මේ මතක් වෙන හැමදේම ඔබට කියලා දෙන්න. දැන් පින්වත්නි කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර අහංකාර මානිය. ඉතින් තමන් පිළිබඳව අහංකාරකමක්. ඒක මානියක්. හරි ඊළඟට මානියටත් වඩා උපදිනවා තව මානියක්. ඒ කියන්නේ ඒකට කියනවා අතිමානිය කියලා. එහෙමත් එකක් උපදින්න පුළුවන්. ඊළඟට ජාතිය නිසා මානියක් උපදින්න. මම මේ ජාතිය කියලා. ගෝත්‍රය නිසා මානිය. මම මේ ගෝත්‍රය කියලා. නේ දැන් සමහරු මම ඊයේ පෙරේදා ස්වාමීන් වහන්සේ නමක් එක්ක කතා කරනකොට උන්වහන්සේ කියන උන්වහන්සේට එතන උපසම්පදාව දෙන්නේ ඇලු මොකක්ද අර යාළගේ වාසගමේ ප්‍රශ්නය. ඉතින් පින්වත්නි මේවා මේ ශාසනයටත් ඇවිල්ලානේ දෙයි හාමුදුරුවනි. ওই පින්තුලට තේරෙනවද අපි මේ අඬන්නේ කෑ ගහන්නේ මේ බයින්නේ කරන්නේ නිකන් නෙමෙයි. මේ ශාසනයට දැන් බුදුරජාණන් වහන්සේට කවදාවත් ගෝත්‍රයක් තිබ්බද? හරිද? අර ආපු ශාක්‍යයන්ට කලින් උපාලියව මහාන කරලා නේද? පළවෙනියටම මේ කරණවැයමියව මහාන කරලා ශාක්‍යයන් ලවා වන්දවල තමයි ශාක්‍යයන්ව මහාන. සුනීත සෝපාකට විවෘත වෙච්ච ශාසනයක්. අද ඔය අපේ මේ වර්තමානයේ තියෙන. ඉතින් මේවා කිව්වට පින්වත්නි මම ඔය පින්තුල්ල දන්නවා මම සාමාන්‍යයෙන් මේවා ඍජුව ප්‍රකාශ කරනවා කියන්නේ. මොකද මට නැති වෙන්න දෙයක් නෑ මේ ලෝකේ. රැකගන්න දෙයක්වත් නෑ. හරි? ඉතින් වර්තමානයේ මේ ශාසනයෙම යම් බිහි වෙලා තියෙන මහා ගෞරවයෙන් සරකන තැන් මේ වැරද්දට යොමු වෙලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ ඇත්තටම මම ඊයේ පෙරේදා මොකක් හරි මගදී දාන ටිකක් වළඳන ගමන් කොහෙද පත්‍ර පිටුවක තියලා දැක්ක මේ මහාන කිරීමට අයවලුන් සොයනු ලැබේ ආරච්චි ලාගේ නෙමෙයි ආරච්චි ගේ විය යුතුයි. බලන්න ඒ ලාගේ කියන වාසකම එයාගේ මේ ගෝත්‍රයේ පහතයිලු. මොකද්ද කාටද මේ කියන්නේ? මෙහිම ආනේම පැතිකඩ. නිවන් නෙමෙයි පින්වත්නි මම අර හැමදාම කියනවා වගේ පත්තු කරන්වත් යන්න හම්බ වෙන්නේ මේ සසරේ. මේ තමයි ඔවුන් ලබන අවසාන මනුෂ්‍යාත්ම. මේ ශාසනයට කළ විනාශය නිසා ඔවුන්ට යන්න සසරක් නැති වෙනවා. ඒකයි වෙන්නේ. මේ භාගතුන් වහන්සේ අමාරුවෙන් පිහිටපු ශාසනය අපිට ඕන විදියට වෙනස් කරන්න බෑ. ඔවුන්ට යන්න සසරක් නැති වෙන එකයි මේ වගින් වෙන්නේ. හරි? ඒක තමයි කියන්නේ ගෝත්‍රය නිසා ඇති වෙන මානිය. ඒකට කියන ගොත්තමානිය කියලා. නිරෝගීකම නිසා උපදින ආරෝග්‍යමානිය. තරුණකම නිසා යොබ්බනමානිය. දීර්ඝායුෂය නිසා ජීවිතමානිය. ලාභය නිසා උපදින ලාභමානිය. පූජා සත්කාර නිසා උපදින සත්කාරමානිය. අනුන්ගේ ගෞරවය නිසා උපදින ගරුගාරවමානිය. දැන් සමහරුන්ට මෙහෙමත් තියෙනවා. හරිද? මේ පෙරහැරකාරී මොහකාරී පෙරටුව ගමන් කරන්න දෙන්න. දැන් පළවෙනියටම ගමන් කරන්න දෙන්න පොලිමක. එයාට අර පෙරටුව ගමන් කිරීම නිසා උපදිනවා මානිය. අන්න ඒකට කියනවා පූරෙක්කාර මානිය. කියන්නේ මේ තමම් කලින් යනවා කියලාත් මානියක් උපදිනවා. ඔය තමයි ඇත්ත. මහා පිරිවර නිසා උපදිනවා පරිවාර මානිය. වස්තුව නිසා උපදිනවා භෝග මානිය. ශරීර වර්ණය නිසා උපදිනවා වන්න මානිය. ඊළඟට තමන් බොහොම ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් නම් ඇසූ බැලූ දේ නිසා තමන්ට උපදිනවා සුතමානිය කියලා මානියක්. මේ වගේ මේ උඩගුකම නැත්තම් මානියට කියන තවත් නමක් මේ උඩගුකම මේ උඩගුකම බොහෝ ප්‍රභේද ඇති එකක් බවට අපි ඔක්කොම දැනගන්න ඕනේ. ඒ නිසා මේ මානිය හොඳට තේරුම් අරගෙන මේ මානියේ ස්වභාව ලක්ෂණ වටහාගෙන මේ මානිය දුරු කරන්න කවුරුත් උත්සාහ කළ යුතුමයි. හරි? හොඳයි. දැන් ඔන්න චෛතසික 3ක් ගැන අපි කතා කරගෙන ඉවරයි. දැන් පින්වතුන්ලට තේරෙනවද මේවා අහනකොට මේ අභිධර්මයේ නෙමෙයි. හරිද? මේවා අහනකොට මේවා Tamanගේ ජීවිතයට කොච්චර වටිනවද කියලා. ඔය පින්වතුන්ට හිතෙන්නේ ධනෙ දෙයනේ මේවා හරි වටිනවනේ අපේ ජීවිතේට. අපි තුල මේ අකුසල ධර්මතා තියෙනවා. දැන් ඔබට තේරෙනවද මේ අභිධර්මයේ වටිනාකම? ඔබේ සිතේ පහළ වෙන සෑම අකුසලයකම ස්වභාව ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන මේවා දේශනා කළේ ඇයි කියලා දැන් තේරෙනවද? මේවා මතක තියාගෙන හරි මේ එකින් එක ඔබට කියලා දෙන්නේ ඇයි කියලා දැන් තේරෙනවද? මගේ රත්තරන් පින්වත්නි මේවා ඔබ දැනගත යුතුමයි. මේවා ඔබ දැනගත්තේ නැත්නම් මගේ රත්තරන් පින්වත්නි කොහොමද ඔබ ඉදිරියට පාතබන්නේ? කොහොමද මේ සංසාර වෘත්තය කෙලවර කරන්නේ? කොහොමද මේ සංසාර ජීවිතෙන් එතර වෙන්නේ? කොහොමද මේ ස්වභාව ධර්මයේ හැදිච්ච ක්‍රියාවලිය law of the nature කොහොමද මේ ස්වභාව ධර්මයේ නීතිය පිළිබඳව ඔබ දැනගන්නේ? ස්වභාව ධර්මයේ නීතිය ගැන දැනගන්නේ නැතුව කොහොමද ස්වභාව ධර්මයට කලකිරෙන්නේ? මේ ලෝකෙට කලකිරෙන්නේ. ලෝකයේ පිළිබඳව දැක්මක් නැතුව කොහොමද ධර්ම අවබෝධය කරන්නේ? එනිසා පින්වත්නි මේක ඔබ දත යුතුමයි. මේ ඔබ දැනගත යුතුමයි. මේ ඔබ දැනගත්තේ නැත්නම් මගේ පින්වත්නි ඔබට කිසිම දාක ධර්ම අවබෝධය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හරි? මේ ඒ නිසා අභිධර්මයේ කියන්නේ පින්වත්නි මේ 아무තු සබ්ජෙක්ට් එකක් නෙමෙයි. මං හැමදේම කියන්නේ ඒකයි. ධර්මයේ කියන්නේ ස්වභාව ධර්මයේ ගැන අපිට කියපු දේ දේශනාව. ධර්මයේ කියන්නේ අපිට ස්වභාව ධර්මයේ ගැන කියපු දේශනාව. ඔය පින්වතුන්ලාට දැන් මේ ආපු කොරෝනා වසංගතයත් එක්ක ඕනතරම් මේ ධර්මයේ පිළිබඳව හිතන්න අවස්ථාවක් තියෙනවා. සර්ව බලධාරී, දේවවාදී, නිර්මාණවාදී ආගම් කොහොමද? දැන් ඔක්කොම වහලා කො මිනිස්සුන්ට සුවය සතුට ගෙනාපු මෙහෙවල්. මම කියන්නේ ඒවා මේ බෞද්ධ ජනතාවක් හෝ වෙනත් පින්වත්නි අපිට බෞද්ධ අරක මේක කියලා එකක් නෑ. දැන් බලන්න මම උදාහරණයක් කියන්න. දැන් කොරෝනා කියනවනේ. කොරෝනා හැදෙන්නේ නැති වෙන්න අපි මේ ඉල්ලීම් කර ඉඳලා හරියනවද? කාගෙන්වත් ඉල්ල හිටියට කොරෝනා හැදෙන්නේ නැද්ද? හැදෙනවනේ. හැබැයි
ඔන්න අපිට කොරෝනා වලින් ගැලවෙන්න පුළුවන් මෙන්න මෙහෙම. මොනවද කොරෝනා හැදෙන්නේ කොහොමද? අත් දෙක හේදුවේ නැත්තම් ඒ වගේ හැදෙන්න පුළුවන්. අතේ විස බීජ. විස බීජ වලින් පරිස්සම් වුණේ නැත්තම් අන්න බලන්න හේතුව නිසායි හැදෙන්නේ. ඒ නිසා අපි හොඳට අත් හේදුව අර කියපු තරම් දුරපරතර තියාගෙන හිටියෝ. පරිස්සමින් දේවල් ටික පරිහරණය කරොත් හේතුව නැති කරද්දි මොකක් වෙනවද? කොරෝනා හැදෙන්නේ නැහැ. හේතුම් පටිච්ච සම්භූතෝ හේතු භංගා නිරුජ්ජති. ඔන්න බලන්නකො බුදුදහම ඕක නෙමෙයි. එනිසා 2050 2060 2070 වෙනකොට මේ ලෝකයේ බොහෝ දෙනෙක් අදහන ආගම් බවට බොහෝ දෙනෙක් පිළිගන්න ආගම් බවට මේ බුදුදහම පත් වෙන එක නවත්තන්න පුළුවන් කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ තමයි මේ ස්වභාව ධර්මයේ නීති අපිට කියලා දුන්නේ. සමේ ස්වභාව ධර්මයට එරෙහිව යන්න නෙමෙයි. මේ තමයි ලෝක ස්වභාවය කියලා දැනගෙන මේ ලෝකෙන් අත මිදෙන මාර්ගය කියලා දුන්නේ භාග්‍යතුන් වහන්සේ. සමේව දැනගෙන පින්වත්නි මේ පරමාර්ථ ධර්ම ආදිය තාම වටිනාකමකින් යුක්තව ඉගෙන ගන්න, අමාරුවෙන් ඉගෙන ගන්න, මේවා ඉගෙන නොගෙන සංසාරගත රෝගය කෙලවර කරගත්තේ නැති වුණොත් මං හැමතිස්සෙම මතක් කළේ තවත් කොරෝනාවරු 100,000 ගණනක් ඔබේ සංසාර ජීවිතේම විනාශ කළා දාවි. නිසා ධර්ම දේශනාවට ලැබිච්ච කාල වේලාව අවසන් වෙලා තියෙන නිසා මෙතනින් එහාට ධර්ම දේශනාව සිද්ධ කරන්නේ නැහැ. පින්වත්නි ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම අද දවසේ මේ රැස් කරගන්නට යෙදුණු ධර්මඥානිය ධර්ම ශ්‍රවණීය කළ ඔබ හැම දිනාටම උතුම් නිර්වාණ අවබෝධය වීම පිණිස කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය ලැබීම පිණිස ගෞතම ශාසනයේ සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගැනීම පිණිස ප්‍රාර්ථනීය බෝධියක් වෙත්නම් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවීම පිණිස සුඛා පටිපදා කිප්පවිඥාවකින් ධර්ම අවබෝධය වීම පිණිස පවතින උතුම් ධර්ම දේශනාවක් ධර්ම ශ්‍රවණමය කුසලයක් ධර්ම දේශනාමය කුසලයක් බවට පත් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම ඔබ නමින් මේ පරිලෝක යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මෙපින් අනුමෝදන් වේවා. 30 වසරක කුරුළු යුද්ධයෙන් රටදැය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට මේ පින්පෙත් අනුමෝදන් වේවා. සංසාර ජීවිතය සුවපත් කරගනිත්වා. නැවත වාරයක් මේ භවගාමී ගමනට නොඇටි උතුම් නිවනින් සුවසේම නිවී යන්නට මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. අවසාන වශයෙන් දෙවියන්ට පුණ්‍යානුමෝදනා කරනවා විහෙර විහාර ගම්දනව් වනසෙනසුන් ආරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මෙපින් අනුමෝදන් වේවා. දෙව්ලොව සෙනසෙත්වා. දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවෙත්වා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ගාථා කියන්නේ ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. සාදු සාදු සාදු. ඉරිදා සිත්තින් තස්සපුවේ ධර්ම දේශනාව කොතරම් වැදගත් වුණාද කියලා ඔබට හිතෙනවා ඇති. ප්‍රශ්න තියෙනවා නම් අපිට ලියලවන්න අපි ඉදිරියේදී ඒ ප්‍රශ්න අපේ හාමුදුරන් වහන්සේ වෙතට යොමු කරලා පිළිතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහනින්. ඔබ ලියන්න ඕන මෙන්න මේ ලිපිණයට ඉරිදා සිත්නේ තස්සපුව net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ. ඉරිදා සිත්නේ තස්සපුව net fm තැපැල් පෙට්ටිය 2045 කොළඹ කියන ලිපිණයට ලියන්න. අපි විරාමයකට ගිහිලින් පසුව ධර්ම සාකච්ඡාව සමගින් නැවතත් හමු වෙනවා. පූජනීය කිරුළපන ධම්මවිචේ ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා උතුම් වූ ධර්මාවබෝධය උන්වහන්සේට මේ ගෞතම සසුන තුළදීම ලබන්නට මේ කුසල් පාරමිතා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අපි විරාමයකට යමු වෙනවා. සිත් net අසපුව නැවත ඉරිදා සිත්නේ තසපුව ධර්ම සාකච්ඡාවට යොමු වෙන්නේ. විශේෂයෙන්ම ඉරිදා සිත්නේ තසපුවේ ධර්ම දේශනාව පූජනීය කිරුළපන ධම්මවිචේ ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන්නට යෙදුණා. ඒ තුළ අභිධර්මයේ කෙරෙහි නැඹුරු වූ දේශනාවක් සුපුරුදු ලෙසම අපි ශ්‍රවණය කළේ. අද ධර්ම සාකච්ඡාවේ තරමක් වෙනස් කරන්නට හේතු වුණු කාරණා කිහිපයක් තිබෙනවා. ඒ තමයි වර්තමානයේදී මේ රටේ ලෝකයේ ඇති වී තිබෙන තත්ත්වයක් එක්ක කොරෝනා වෛරස් රෝගී තත්ත්වයක් එක්ක අඩපණ වුණු ජන ජීවිතයට යම් ආකාරයකට සහනයක් ශක්තියක්
සහ ඔවුන්ගේ ආත්ම විශ්වාසය වර්ධනය කරන සාකච්ඡාවකට යොමු වෙන්නට මේ සාකච්ඡාව යොදා ගන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ඊ දවසේදී ශ්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහර net රේඩියෝ අපි ජාතික බලවේගයත් සමග එකතු වෙලා ආරම්භ කරන්නට යෙදුණා. කොටස් තුනක් යටතේ ප්‍රධාන වැඩසටහන් තුනක් යටතේ ඒ තමයි ඔබ දන්නවා ගමේ පන්සලේ නායක හාමුදුරන් වහන්සේ මේ වෙලාවේ ප්‍රධානව ගම ගැන හිතන්නට කියලා යොමු වුණු ප්‍රවේශය ඒ වගේම අනිත් පසින් වවන්නට යොමු වුණු ජනතාවක් ගොඩනගන්නට කළ කතාබහ ඒ වගේම අනිත් පසින් අපේ පාරම්පරික වෛද්‍ය ක්‍රම සහ අපේ සම්ප්‍රදායත් සමග සම්බන්ධ වෙලා තිබුණු විනය හික්මීම සහ අපේ අන්‍යයන්ට කරු කිරීම මේ ආදී කොටගත්තු ඒ වගේම අපේ දේශීය හුරුවට අපි සාමාන්‍යයෙන් එදිනදා ජීවිතය තුළ අපේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කරගන්නට භාවිත කරපු යම් ක්‍රමවේදයන් ඒ වගේම අපේ නොඑක ආකාරයේ සම්ප්‍රදාය මත පදනම්ව කටයුතු කිරීම තුළ අපේ ජීවිතයට එන්නා වූ බලපෑම් පිළිබඳව ආධ්‍යාත්මිකව ශක්තියක් ලබා ගන්නට කළ යම් කාරණාවන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීමේ වටිනාකම හොවා දක්වන කාරණා තමයි මේ ශ්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහරේ අපේ සාකච්ඡාවට බඳුන්වන කාරණා බවට පත් වුණේ. අපි ජාතික බලවේගයත් සමග මේ කටයුත්ත සිදු කරන මොහොතේදී අද දවසේ ධර්ම සාකච්ඡාවට නැත්නම් මේ සාකච්ඡාවට ඉර්ධසිට්නේ තසපු සාකච්ඡාවට අපි ආරාධනා කළේ අපි ජාතික බලවේගයේ විධායක සභාපති හාමුදුරන් වහන්සේ අස්කිරි මහ විහාරවාසී අස්කිරි විහාරයේ කර්මාචාර්ය යටිහලගල රාජ මහ විහාරාධිකාරී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පූජනීය වතුරු කුඹුරේ ධම්මරතන අපේ නෙල්ලිගල හාමුදුරන් වහන්සේ සුපුරුදු විදිහට අපි ආමන්ත්‍රණය කරන්නේ උන්වහන්සේ අද වැඩසටහන වෙනුවෙන් වැඩම කරලා තිබෙන්නේ බොහොම ගෞරවයෙන් නමස්කාර පූර්වක වහන්සේ පිළිගන්න අවසරයි අපේ හාමුදුරුවෝ. අපි සාකච්ඡාව ආරම්භ කරමු අපේ හාමුදුරනේ. ශ්‍රී ලාංකේය විශ්වකර්ම පෙළහර කියලා අපි ආරම්භ කරපු මේ වැඩසටහන් මාලාව තුළ අපිට අවශ්‍යතාවය තිබුණේ මේ මොහොතේ හරි ගමේ පන්සලට භික්ෂූන් වහන්සේට මේ සඳහා මූලිකත්වය ගෙන ගම ගැන හිතන්නට සහ ඒ කටයුතු වලට යොමු වීමේ වපසිරිය භික්ෂූන් වහන්සේ නැත්නම් මහා සංඝරත්නය පෙරටු කොටගෙන ආරම්භ විය යුතු අවස්ථාවක් මේ කියලා අපේ ජන සමාජයට පණිවිඩයක් දෙන්නට. එය යම් තාක් දුරකට හෝ සාර්ථක වෙලා තිබෙන බොහෝ සෙයින් සාර්ථක වෙලා තිබෙනවා. ඒකේ මම හිතන්නේ මටත් වඩා අත්දැකීම් ඇත්තේ ඔබ වහන්සේට. හේතුව නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන භූමියේ අපි ජාතික බලවේග මූලස්ථානය තමයි අපි දුරකථන අංකය සඳහා යොමු කරලා ඊට සහ සම්බන්ධ වෙන්නට එක් පසකින් ස්වාමීන් වහන්සේලාට අනෙක් පසින් ගමේ දායක කාරකාදීන්ට ආරාධනා කරන්නට යෙදුනේ. ඉතින් මේ ඇමතුම් එක්ක ඒ ලැබුණු අත්දැකීම් සහ ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳව මේ සාකච්ඡාව ආරම්භයේදී සිහිපත් කරලා අපි සාකච්ඡාවට ප්‍රවේශයක් ගත්තොත් වඩාත් වැදගත් කියලා මම විශ්වාස කරනවා. බොහොම ගෞරවයෙන් ඔබ වහන්සේට ඒ සඳහා ආරාධනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. රෝග බියෙන් ගිනිගෙන දැවෙන මාගේ මාතෘ භූමියේ සියලුම ශ්‍රී ලාංකේය ජනතාවට නිදුක් නිරෝගී භාවය රෝග පිය දුරු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔවුන් වරුණ අද දිනේත් අපේ net fm රේඩියෝ මේ මැදිරියේ ඉඳන් අපි ධර්ම සාකච්ඡාවක් විදිහට මේක පවත්වාගෙන යන්නේ නැතිව මේ රටම උද්ගත වෙලා තියෙන රටම නෙවෙයි ලෝකෙම උද්ගත වෙලා තියෙන මේ කොරෝනා වෛරසයත් එක්ක අපේ ජන ජීවිතයට හානි වෙලා තියෙනවා. මේ හැම අභියෝගයක්ම ආශිර්වාදයක් කරගෙන මේ හැම පීඩාවක්ම ආශිර්වාදයක් කරගෙන මේන් අත්මිදෙන්න ක්‍රමවේදයක් අපි මේ වෙද්දි සැලසුම් කරගෙන ඉතාම සක්‍රියව පවත්වාගෙන යනු ලබනවා. ඒ අනුව තමයි net fm රේඩියෝ නාලිකාවත් ඒ වගේම අපි ජාතික බලවේගයත් අපේ මගේ ධර්ම කල්යාණ මිත්‍ර වල්පොල ගෝතම ස්වාමින් වහන්සේ ඇතුළු අපි හැමදෙනාම අපේ ප්‍රධාන විධායක නිලධාරිය සංඝ ජයසූරිය මැතිතුමාගේ උදාර සංකල්පයකට අනුව ශ්‍රී ලාංකේය විශ්වකර්ම පෙරහැර අපි ආරම්භ කරන්න යෙදුනේ. ඉතින් වරුණ හොඳට දන්නවා ඊයේ දවස් පුරාම මේක ඊටාම සක්‍රිය කාර්යභාරයක් කරපු වරුණ ඔබ හොඳට දන්නවා අපි අපේ රටේ මේ දැවැන්ත අර්බුදයට මුහුණ දීලා තියෙන අපේ රටේ ජනතාවට දෙපැහින් නැගිටින්න පුළුවන් හොඳ මාර්ගෝපදේශකත්වයක් සහ හොඳ නායකත්වයක් අපි ලබා දීලා තිබෙනවා net fm රේඩියෝ නාලිකාව හැටියටත් අපි ජාතික බලවේගයේ හැටියටත්. ඒ අනුව අපේ රටේ මේ ඓතිහාසික වගකීමක් තියෙන ඓතිහාසික යුතුයකම් පිරිසක් ඉටු කරනු අපේ ගමේ පන්සලේ ස්වාමින් වහන්සේ කියන කෙනා. මේ කියන්නේ අපේ පැරණි ජන සමූහයට වැඩිම ආදර්ශය තිබුණේ පන්සලේ. පන්සලෙන් වරුණ එකයි මං කියන එක ඓතිහාසික යුතුයකම. ඓතිහාසික වගකීමකට නැවත පණ දීමක් තමයි අපි කරලා තියෙන්නේ.
වට ගමේ පන්සල තමයි රෝග බියක් ආවත් දුර්භික්ෂයක් ආවත් එතකොට මේ හැම නියංගයක් ආවත් වැස්සක් ආවිල්ලා වැව් උතුරලා පීඩාවකට පත් වුණා. එතකොට මැසි මදුරු කුහු කුඹුවන්ගේ වසංගතයක් ආවත් එතකොට සත්තුන්ගේ මේ මොන දේ ආවත් ඒ ඓතිහාසික ඒ වගේ ව්‍යසනයක් ආවම නායකත්වයේ ලබා දීලා ගමේ මිනිස්සු නිසිමඟට යොමු කරවීමත් මිනිස්සුන්ගේ ඇත්තටම මේ සත්වගයන්ටගේ දුකට වේදාන බුදුරජාණන් වහන්සේ. එහෙමයි. සත්වග වෙන බව දුකට වේදාන. එතකොට මේ සත්‍යයාගේ සියලුම දුකේ වේදානන් තමයි බුදුරජාණන් වහන්සේ. බව දුකට වේදානන්. එතකොට උන්වහන්සේගේ ශ්‍රාවක වෙච්ච ශාක්‍ය පුත්‍රයාණන් වහන්සේලා, ජින ශ්‍රාවකයන් වහන්සේලා, එතකොට භික්ෂුන් වහන්සේලා, උන්වහන්සේලා මේ සත්‍යයාගේ රෝගයට නැත්නම් ලෙඩට වෙද්දු වෙනවා. එතකොට මේක බව දුක කියන එක විදිහට අර්ථකථනය කරවට අද අපිට අද වෙද්දි ගලප ගන්න පුළුවන්කම තියෙන. දා විශාලා මහනුවර තුම්බිය ඇති වෙච්ච මොහොතේ දසබලධාරී සර්වඥින් වහන්සේ කෝටියක් සක්වල උන්වහන්සේගේ ශ්‍රී ආඥා චක්‍රය පතුරවලමින් උන්වහන්සේ මහානුභාව සම්පන්න රතන සූත්‍ර සජ්ජනාව සිද්ධ කළා මේ තුම්බිය නැති කරවුවා. ඒකට මේ වගේ ආධ්‍යාත්මික ගුණ වගාව ආධ්‍යාත්මික ගුණ වගාවත් ඒ වගේ මරමං කිව්ව ඓතිහාසික වගකීමත් මේ හැම දෙයක්ම ඇති කරගෙන මේකට අවශ්‍ය වැඩපිළිවෙලක් ගමේ පන්සල කේන්ද්‍ර කොටගෙන අපි පවත්වාගෙන යන්න ආරම්භ කරා. මේ වෙද්දි වරුණ මේක අතිශයින්ම සාර්ථකයි. අතිශයින්ම සාර්ථකයි. ඊටාම සාර්ථකව අපි මේක පවත්වාගෙන යනවා. ඒකට මම මේ වරුණ අපි net FM රේඩියෝ නාලිකාවේ අපි ජාතික බලවේගෙන් අපි මේක ආරම්භ කරපු දේ තුලින් මම මුලදී සිහිපත් කරා වගේම වරුණ ඉතිහාසය ගත්තොතින් ඉතිහාසයේ ඔය ගත්ත වසංගතාවට පස්සේ ඒ වසංගත හැම එකක්ම දුරු කරගන්න පුළුවන් බෙහෙත් ටික හැදුවේ පන්සලේ. ඇත්තටම පන්සලේ හිටපු වෙද මහත්තයා ඇරෙන්න ඊගාට වෙදකම් කරන්න වෙදකම් කරේ හාමුදුරුවෝ. ඒ කියන්නේ වෙද හාමුදුරුවෝ කියන්නේ. ඒකට වෙදකම තිබුණේ කසාය ටික හැදුවේ පිරිත් පැන් ටික දුන්නේ බෙහෙත් තෙල් ටික දුන්නේ පන්සලෙන්. ඒකට මෙහෙම ලොකු සංස්කෘතියක් ගහට පොත්තට ගහ වගේ බැඳිච්චි අපි මේ අවුරුදු 2500ක් කියන සංස්කෘතිය ඇතුලේ පෝෂණය වෙච්ච ප්‍රධාන කාරණයක් තමයි මේකත්. ඒ නිසා අපි පන්සලේ හාමුදුරුවෝ කේන්ද්‍ර කරගෙන තමයි මේ නායකත්වය දුන්නේ ගමට මේ රෝග බියෙන් සහ රෝගය නිසා ඇති වෙලා තියෙන වෙනත් ගැටලු තියෙනවා. ආර්ථික ප්‍රශ්න, ආහාර ලබා ගැනීම, සෞඛ්‍ය පහසුකම් මේ වගේ මිනිස්සුන්ගේ ජන ජීවිතයේ ඇත්තටම මේ වෙද්දී අවුල් සහගත තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ වහන්සේ කියන විදිහට ආධ්‍යාත්මිකව තියෙන ප්‍රශ්නෙත්, බාහිරව භෞතිකව තියෙන ප්‍රශ්නෙත් දෙකටම පිළියම් යොදන්නයි වරුණ අපි මේ ශ්‍රී ලාංකික විශ්වකර්ම පෙරහැරෙන් අපි බලාපොරොත්තු වෙලා පවත්වාගෙන යන්නේ. ඒ නිසා දැන් වරුණ දැක්කා එක දායකයෙක් එක්ක කතා කරද්දී මීට ස්වල්ප මොහොතකට පෙර අපේ පන්සලේ ස්වාමින් වහන්සේට පිරිත් සජ්ජායනා කරන්න කියන්නේ කියලා. ඒ කියන්නේ ඔබ වහන්සේ හිතනවද අපේ භික්ෂූන් වහන්සේලා අතරින් පහුගිය කාල දශකයක දෙකක වගේ කාලය අතර යම් වැඩ කොටසක් මග හැරුණා. එහෙම නැත්නම් ස්වාමින් වහන්සේලා මීට වැඩිය වැඩ කොටසක් කළ යුතුව තිබුණා කියලා ඔබ වහන්සේට හැඟෙනවා. පැහැදිලිවම වරුණ අවංකව මම මේ දැක සමාජ මාධ්‍යමේ ළඟකදී ගියා ලස්සන පෝස්ට් එකක්. ඒක තමයි ගායකයෝ සින්දු කියන්ට. ගායකයෝ සින්දු කියන්ට. නළුවෝ රඟපාන්ට. දොස්තරවරු බෙහෙත් දෙන්ට. හාමුදුරුවරු බණ කියන්ට. දේශපාලඥයෝ දේශපාලනය කරන්නට. ගොවියෝ කුඹුරු වැඩ කරන්නට මේ රට සුන්දර වෙයි. ඇයි මෙහෙම කියන්න උනේ? හාමුදුරුවෝ බණ කියන්නේ. අර ඊයේ පෙරේද අපි දන්නවා අර රටම අපි කතාවක් අර රෝහලක් නෙවිල් ෆෙනන්දි රෝහල. මේක උද්ඝෝෂණයට හාමුදුරු පාරට බැස්සනේ. එතකොට අපේ අර මං කියව ඓතිහාසික කාර්යභාරය වරදවා වටහා ගත්තා. ඓතිහාසික කාර්යභාරය මුලැමැදාග පටල ගත්තා භික්ෂුන් වහන්සේලා පහුගිය කාලේ. එතකොට ඒ ලැබිච්ච අර සම්ප්‍රදායික නායකත්වයේ තියෙනවා. ඒ සම්ප්‍රදායික නායකත්වයත් එක්ක මේ රටේ ඉන්න මිනිස්සු භික්ෂුන් වහන්සේ නමක් කිව්වහම ඇහුම්කන් දෙන ගතිය තියෙනවා. හැබැයි ඇහුම්කන් දෙන මිනිස්සුන්ට දෙන්න ඕනේ මොකද්ද කියන එක භික්ෂුන්ගෙන් ගිලිහිච්ච යුගයක් තිබුණා පහුගිය කාලේ. දෙන්න ඕනේ මොකද්ද කියන එක. හැබැයි ඒ ඓතිහාසික වගකීමත් ඓතිහාසික නායකත්වයත් ඒ සම්ප්‍රදායික නායකත්වයක් දීලා හොඳ දෙයක් සමාජගත කරන්න පුළුවන් හොඳම තැනට මේ කොරෝනා වෛරසය මේ ලංකාව ගෙනාවා.
ඒ නිසා අද පන්සලේ හාමුදුරුවෝ තමයි නායකත්වය දීලා තියෙන මේ ප්‍රශ්නෙට. උන්වහන්සේ රතන සූත්‍ර සජ්ජායනාව කරනවා. පිරිත් උන්වහන්සේ ඇවිල්ලා භික්ෂා පාත්‍රයට පිරිප්පන් අරන් ගමේ ඇවිදිනවා. ඒ අතරතුර තමයි එදා දෛනික ජීවිතයේ අඩපණ වෙච්ච මිනිස්සුන්ට කොලියක් මලියක් කරන් ජීවත් වෙච්ච මිනිස්සුන්ට ටවුමට ගිහිල්ලා කඩල කරත්තේ විකුණලා කඩල ටික විකුණලා ගෙදරට ඇවිල්ලා පෞල් ජීවිතේ ගැට ගහගත්ත මිනිස්සුන්ට ආර්ථිකේ කඩා වැටිච්ච මිනිස්සුන්ට මේ අපේ තියෙන ප්‍රධාන මාතෘකාව තමයි මේ විශ්වකර්ම පෙරහැර දෙයක් තමයි ඇති හැකි කෙනෙක්ගේ නැති බැරි කෙනෙකුට පිළිසරණ. ඒ කියන්නේ අපි ආගන්තුක සත්කාරයට පුදුම යොමුච්ච જાතියන්නේ නේද? ආපහු ඒක මතු කරගන්න ඕන අවස්ථාව. ඒක අපි මතු කරගත්තා වරුණ. එතකොට අපි දන්නවා අර ගමේ අර ඉන්න ඇත්තට පිළිසරණයක් වෙන්න පුළුවන් ක්‍රමවේදය තමයි අපි හදලා දෙන්නේ. අපේ හාමුදුරනේ අහවල් ලිපිනේ අපි කිව්වේ අපිට දුරකථන අංකය ලබා දෙන්න, නම ලබා දෙන්න, අවශ්‍යතාවය ලබා දෙන්න. කියන්නේ අපි ඉල්ලීමක් කරනවා. අපි ඉල්ලීමක් කරා. අපි ජාතික බලවේගෙන් අපි කරා. පන්සලේ හාමුදුරුවන්ගේ නම කියන්න, පන්සලේ හාමුදුරුවන්ගේ දුරකථන අංකය කියන්න, පන්සලේ හාමුදුරුවන්ගේ දුරකථන අංකේ විහාරස්ථාන නම කියන්න. අපි ඇත්තටම අතිශයින් සාර්ථකයි වරුණ. මම මේ කොළඹට එනකමුත් මං කතා කර ආවේ. මං කතා කරන හැම හාමුදුරුවනේ ඔබ වහන්සේගේ ගමේ අහවල් ලිපිනේ පදිංචි අහවලාට මේ වෙද්දි ආහාර ටිකක් නැහැ කියලා තියෙනවා. එයාලට සරිලන්න ඔබ වහන්සේට පුළුවන් නම් දායක මහත්තයෙක්ලව පුළුවන් කෙනෙක් කරා උපකාරයක් කරලා පිට වෙන්න. උන්වහන්සේ යහුසුලුවේ උපකාර කරලා අපිට කතා කරවුවා. එහෙමයි. හරි සංවේදී කතාවක් කියනනම් අද වෙච්ච දෙයක් වරුණ. මට එක අම්මා කෙනෙක් කතා කරවුවා මේ දෙහියත්ත කණ්ඩියමුත් ඈත ගමක. එහෙමයි. එයාගේ ඉන්න පුංචි දරුවෙක් අවුරුදු 8ක් එයාට තියෙනවා මේ පෙනහල් ආශ්‍රිත රෝගයක්. ඒකට එක අර සිරප් එකක් ගන්නවා. මේ සිරප් එකේ අරගන්න එක ඉවර වෙලා මේ දරුවා දැන් හුස්ම හයියෙන් උහෙලට අදිනවා. මේ පෙනහළු දුර්වල වෙලා බෙහෙත ගන්න නේද. ඉතින් මෙයාට කිසිදු පිළිසරණක් තිබිලා නැහැ. මේ අම්මා අඬාගෙන කතා කරා අපි කරේ විශ්වාසයෙන්. ඒ දුරකථන අංක ලබා දුන්න උන්වහන්සේටත් මම කතා කරා. උන්වහන්සේත් අපේ කර්ෆියු පාස් එකක් අරගෙන අත්‍යවශ්‍ය වැඩකට උන්වහන්සේ පොළොන්නරුවේ ගිහිල්ලා. එහෙමයි. ඒකට පොළොන්නරුව ගියාට පස්සේ මම කිව්වා අපේ හාමුදුරනේ ඔබ වහන්සේගේ ගමේ දායකයෙක් ඉන්නවා මෙහෙම කෙනෙක්. මෙයා මේ විදිහට අසරණ වෙලා අපිටම අපකින් උපකාරයක් කරන් තියෙනවා. මේ බෙහෙත් අපිට නෝරින්දන් ගෙනල්ලා දෙන්න බෑ. ඔබ වහන්සේ මොකද කරන්න පුළුවන්? එහෙමයි නෙල්ලිගල හාමුදුරනේ මන් දැන් ඉන්නේ කදුරුවෙල රාජ්‍ය උසුසලේ මේ බෙහෙත තියෙනවා නම් කියන්න මං අරන් එන්නම් කියලා උන්වහන්සේට කතා කරා. උන්වහන්සේ බෙහෙත අරන් ගිහිල්ලා අර ලෙඩාට දුන්නා. ලෙඩත් කඳුළු සලසල මට කතා කරා. ඒ වගේ අපිට ජාතික මෙහෙවරක් ගෙදර ඉඳන් කරන්න පුළුවන්. කතාවටත් කියන්නේ ගේ ඇතුළේ ඉඳලා ජාතික වීරයෙක් වෙන්න පුළුවන් කාලයක් මේ ඇවිල්ලා තියෙන කියලා. කැටි පොරවරන් යුද්ධෙට ගිහලා ජාතික වීරයෙක් වෙන්න නෙවෙයි වරුණ. මට රවුමට එන්න ඕනේ නැහැ. එන්න ඕනේ නැහැ. හයිට් පාක් එකට එන්න ඕනේ නැහැ. එවල කෑ ගහන්න හූ කියන්නේ බැරිය ලොඩු නගින්න ඕනේ. ගේ ඇතුළේ ඉඳගෙන ජාතික වීරයෙක් වෙන්න පුළුවන්. net FM රේඩියෝ නාලිකාවත් අපි ජාතික බලවේගයේත් අපි එකතු වෙලා පන්සලේ හාමුදුරුවන්ගේ ඓතිහාසික කාර්යභාරයත් එක්ක උන්වහන්සේට ගමේ නායකත්වය ලබා දෙන සම්ප්‍රදායික වගකීම අපි ඉටු කරා. ඒ වගේම තමයි ගෙදෙට්ට වෙලා ඉඳලා ඒ ජාතික වගකීම කරන්න පුළුවන් ජාතියක් බිහි කරගෙන අපි යනවා. හරි සරලයි වරුණ. අපි කතා කරපුවම ගෙදර තියෙන කොස් ගෙඩිය කපලා හතරට කඩව කොස් ගෙඩියක් සාමාන්‍ය කොස් ගෙඩියක් හතරට කැපුවට පස්සේ එක කෑල්ලකින් 8 දිනෙන් 10ක් කන්න පුළුවන්. ඔව්. පවුලට ඕනවටත් වැඩි. හාල් සේරු දෙකක් හාල් හුඬු දෙකක් වෙන ගෙදර එක කොස් ගෙඩියක් වපම එක හුඬුවක් ඇති. එහෙමයි. ඒකයි මේකට බත් ගහ කියලා කිව්වේ. එහෙමයි. එතකොට මේ සම්ප්‍රදායික වගකීම අපි දැන් අද දීලා තියෙන අලබතර ටික හදන්නද අපි පුරුදු කරලා තියෙනවා. එහෙමයි. ඒකට අපිට මේ ඇවිල්ලා තියෙන මේ ටෙලිෆෝන් නම්බර්ස් වලින් අපිට ආපු කෝල් මේ ගොඩාක් බලපුවම ඇට ඉල්ලලා තියෙනවා. ඒකට අපිට වගා කරන්න පටන් ගත්තා. අපි මේක හිතන්න පටන් ගත්තා. අපි දන්නවා net FM රේඩියෝ නාලිකාවත් අපි ජාතික බලවේගයත් නෙල්ලිගිර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයක් එකතු වෙලා මේ අවුරුද්දේ මුලදී අපි 12 මහේ මහා කොස්පල දන්සල පටන් ගත්තා. එහෙමයි. වරුණ සතුටුයි මේ මැදිරියේ මායි ඔබයි කතා කරද්දී ඔබතුමයි මායි මේක රටේ මිනිසුන්ට කිව්වේ. මේ වෙද්දී අපි මේ 12 මහේ කොස්පල දන්සලේ ලබා දීපු කොස්පල 15000ක් විතර මේ වෙද්දී මහ පොළොවේ මුල් බයිනවා. එහෙමයි. තව අවුරුදු 4කින් 5කින් මේ වගේ නියගයක් සාගතයක් ආවොත් ඉතින් කොයි විදියට එයිද දන්නේ. නියගකින් සාගතයක් එන්නත් පුළුවන්. ඒ කියන්නේ අපිට එන්නේ නැහැ කියලා කොහොමත් නිගමනය කරන්න බෑ. ඉතිහාසෙත් නෙවුවා, බැමි ඉතිහාස ආයින්දන් ඉතිහාසෙත් නෙවුවා, කොරරා පාචන වස මේ ඇව්ව ඉතිහාසෙත් ආව අදත් එනවා, හෙටත් එනවා. ඒකට තව අවුරුදු 5කින් ආවොත් අපි ඒ කොස් ගස් 15000 ගෙඩි හැදෙනවා. එහෙමයි.
අපි මේක හෙට නම් මේ රට සාමාන්‍ය වෙන්නේ අපි හෙට ඉඳන්ම පවත්වාගෙන යන කොස්පැල දන්සල්. ඒ නිසා අපි කල්තියා සූදානම් වුණා. අපි ජාතික බලවේගයේ. ඒ නිසා වරුණ සමස්තයක් ලෙස කිව්වොත් මේ ශ්‍රී ලාංකීය විශ්වකර්ම පෙරහැරේ වැඩ කටයුතු මේ ඉතාම සාර්ථකව කතා කරගෙන ඉතාම විශාල ප්‍රමාණයක් දුරකථන ඇමතුම් වෙනවා. හැමදෙනේ දුරකථන ඇමතුම් අතර අපිට අවශ්‍ය වන ආකාරයට අමතරව යම් ආකාරයේ යම් ඉල්ලීම් කරන අවස්ථාවල් වරුණ සමහර දේවල් තියෙන හාස්‍ය උප්පදනය කරන කාර්ය අපි මේ අවස්ථාවේදී කියන සරණක් අවසිනම් අපිට අමතන්න. එහෙමයි. ඒකට ඒ සරණ අවසිනම් අපිට අවස්ථාව අමතන්න කිව්වහම ගමේ පන්සල හාමුදුරුවෝ මුල් කරගෙනමයි මේක කරන්න කිව්වා. ඔව්. අපි ඇත්තම කියනවා නම් අපි නෙල්ලිගල ඉඳන්වත් වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ බවුම් පැලැස්ස ඉඳගෙනවත් අපි ගිහිල්ලා මේක කරන්නේ නැහැ. අවශ්‍ය මානව සම්පත් තියෙන නම් බඩු ඕන නම් අපිට මේක මේ රටේ මේ ඇඳි නීතිය නැත්නම් අපිට ගිහිල්ලා දෙන්න පුළුවන්. හැබැයි මේ තුලින් අපි මේ උත්සාහ කරන්නේ කන්න ආහාර ටිකක් දෙනවට වැඩිය අර ගිලිහි ගිය මම ඒ වචනේ ගොඩක් දැන් කිව්වා. අර ඓතිහාසික නායකත්වයේ නැවත පනලා දරුලා වවා ගන්නටයි උවමනාව තියෙන්නේ. අර පන්සලේ තියෙන නායකත්වයේ. ගමට නායකත්වය දෙන පන්සලේ නායක හාමුදුරුවන්ගේ ඒ ශක්තිය නැවත ඇති කිරීම සහ පන්සල වටා ඒ තියෙන සම්ප්‍රදාය ඒක දායකයෝ ටික එකතු කරන එක. එහෙමයි. ඒකට දැන් උදාහරණයක් ගත්තාම දැන් මේක එක තැනක් තියෙනවා මම නංගන් කියන්නේ මේ අපි කරේ විශ්වාසයෙන් කතා කරේ වරුණ. ඒ නිසා මම නංගන් කියන්නේ මෙතන ගොඩාක් තියෙනවා. දැන් මේ කතා කරලා තියෙනවා මේ රිලවුන්ගෙන් ප්‍රශ්න කෙසෙල් ගස් ලැබු වලට. ප්‍රශ්න තියලා කියලා මාතර පැත්තෙන් මේ කතා කරලා කියන්නේ මේ දැන් ඒතර මම පන්සලේ හාමුදුරු රිලව් එලවන්න යවන්නද? කෙහෙල් පාත්‍ය. ඒකට මේ මෙව්ව නෙවෙයි වරුණ ප්‍රශ්න මේ මොහොතේ. එනිසා මේ වගේ ලඝු කරගන්න එපා මේවා එක තැනකට. ඊට වැඩි එහා ගිය මානසිකත්වයකින් යුතුව අපි ඒකට යමු වෙන්න ඕනේ. එතකොට අනවශ්‍ය දේවල් තියෙනවා. අනවශ්‍ය ප්‍රශ්න තියෙනවා. මේවා ගත්තොත් ඒ කාලේ අපරාධි වරුණ. ඔව් ඔබ වහන්සේ කිව්වා සීනි යාලබා ගන්න පුළුවන් ඒවා. ඔව් දැන් ඊට පස්සේ ටෙලිෆෝන් කෝල් එකක් ආවා සමුපකාරයට තිබ්බලු සීනි කිලෝ 100ක් තිබ්බලු. කසියප්පු පෙරේර මිනිස්සෙක් සීනි ඔක්කොම අරන් ගියාලු. එතකොට දැන් සීනි අපිට නෑ කියන. ඉතින් මේව නෙවෙයි වරුණ ප්‍රශ්න. එහෙමයි. කසිප්පු කය යන්කසේ මත්ද්‍රව්‍ය පෙරනවා නම් ඒකට අපි මැදිහත් වෙන්න ඕනේ. මේ අක්මීමන පැත්තෙන් දැන් ආපු එකක් ඒක. අක්මීමන පොලිසිය ගොඩක් වැඩිපුර අවධානය යොමු කරොත් හොඳයි ඒකට. අක්මීමන පොලිසිය පැත්තේ කතා කරා. ඊට පස්සේ ඒ වගේ ප්‍රශ්න ආවා අපිට. මම විශේෂයෙන් අපිට දුරකථන ඇමතුම් ලබා දෙන නැත්තන්ට අපි කියනවා අපේ අවශ්‍යතාවයට ප්‍රමුඛතාවය දෙන්නේ අපි. සමහරත් අපි තාම කතා කරලා අපිට කතා කරේ නැහැ කියලා කියනවා ඇති. හැබැයි අවශ්‍යතාවයට අපි ප්‍රමුඛතාවය දෙන්නේ. ඒ නිසා මේ කියන කාරණාව හොඳට තේරුම් අරගෙන අපි මේ වෙද්දි ඊටාම කාර්යබහුලයි. මගේ මේ අපේ මේ නම්බර් එක නැත්නම් ටෙලිෆෝන් දුරකථන අංකය ලබා දීලා තියෙන අපේ ධනුෂ්ක කියලා දරුවේ මම හිතන්නේ තව දවල්ට කාලද දන්නේ නැහැ. ඒ තරමට මාත් කීප අවස්ථාවකදීම කතා කරන හැම මොහොතකම කාර්යබහුලත්වය මම හිතන්නේ උදේට දවල්ට කාලද දන්නේ. ඒ නිසා මම මේ මොහොතේ ඉඳන් හෙට දිනේ ඉඳන් වරුණ අපි කාර්යාලය වෙලාව තුලදී විතරක් ආමන්ත්‍රණය කරන්න කියමු. අත්‍යවශ්‍යම කාරණාවක් තියෙනවනම්. අපි ලෙඩක් දුකක් හම්බෙලා වාහනයක් ඕන නම් අපිට පොලිසිය සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැතුව අත්‍යවශ්‍ය කාරණයක් තියෙන කාර්යාලය වෙලාව තුලදී ආමන්ත්‍රණය කරන්න කියන කාරණේ කියනවා. මේ මොහොතේ වෙද්දී ශ්‍රී ලාංකේය විශ්වකර්ම පෙරහැර අතිශයින්ම සාර්ථකව අපි පවත්වාගෙන යනවරුණු. අපේ හැමදෙරෝනේ අපි විරාමයකට ගිහිල්ලා ඊට පස්සේ සාකච්ඡා කරමු නැවතත් මේ කටයුත්තේදී විශේෂයෙන්ම අපි මේ කටයුත්ත කියන්නේ මේ දැන් මේ කොරෝනා වසංගතයත් එක්ක ඇති වී තිබෙන බීතිකාව පිළිබඳ කතා බහ කරනකොට ලංකාවේ රාජ්‍ය සහ ඒ නිලධාරීන් කියන කොටාශය ඒදී විවිධ පැතිකඩයන් තිබෙනවා. ඒ ගන්නා වූ උත්සාහය බොහොම සාර්ථක ලෙසින් පැවතෙද්දී සමහරුන්ගේ විනයක් හික්මීමක් ඉවසීමක් නොමැතිකම ප්‍රදර්ශනය වීම මත නැවතත් අපේ මේ බීතිකාව පිළිබඳව තවත් බීතියක් ආපහු ගොඩනැගෙමින් පවතින. ඒ නිසා අපිට කතා කරන්නට තවත් දේවල් තිබෙනවා. අනිත් පස්සෙන් අපි සමහර විටන් ඉන්න මේ නිවසට කොටු කළා කියලා මේ කොටු කලා නෙමේ අපි කොටු විය යුතු අවස්ථාවක් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට තිබෙනවා. අපි සාකච්ඡා කරමු මේ සම්බන්ධව ඉරිදා සිට්නේ තසපුවෙන් මේ විරාමය අරගෙන විරාමෙන් පසුව ඔබට තවත් වැදගත් තොරතුරු දැනගන්නට අවකාශයක් තිබේවි. ඉරිදා සිට්නේ තසපුව අපි වෙනදාට ධර්ම සාකච්ඡාව මේ මොහොතේ ඔබ ශ්‍රවණය කරන්නේ පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ අභිධර්මයේ පිළිබඳව කළ දේශනාවේ අනුසාරයෙන් ගොඩනැගෙන දහම් කාරණා සාකච්ඡා කරන වෙලාව. හැබැයි මේ වර්තමාන සමාජය තුළ මේ ඇති වී තිබෙන පීඩාව එක්පසකින් මහා හිතට බරක්. ඇතැම් වෙලාවට අසරණ වෙලා ඉන්න අවස්ථාවකට
යුද්ධර නැති කඩුව කොස් කොටන්නද කියනවා වගේ මේ අවස්ථාවේ අපි ඕනට මොනවා හරි අස්වැසිල්ලක් ලබා දෙන්නට මාධ්‍යයක් විදියට කටයුතු කළේ නැත්නම් ඇත්තටම එහි ප්‍රතිඵලය කුමක්ද? ඒ නිසා අපිට මේ සාකච්ඡාව තුළ අපි ජාතික බලවේගය අපි ගොඩ නැගුවේ ඒ වෙනුවෙන්ම තමයි මිනිසුන්ට සරණක් අවශ්‍ය තැන, මිනිසුන්ට මානසික සුවයක් අවශ්‍ය තැන, ඒ සඳහා යම් සහයෝගයක් ලබා දෙන්නට අපි යොමු යුතුයි කියන සංකල්පය පෙරදරි කරගෙන තමයි. ඉතින් එවැනි අවස්ථාවක් වර්තමානයේ මේ උද්ගතව තිබෙන තත්ත්වයක් එක්ක සමාජය මත වෙලා තිබෙනවා. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරමින් ඉන්න අපේ හැමදෙරනේ අර මා නවත්තපු තැනට එන්නම්. අපි මේ කටයුත්ත නැත්නම් මේ දුරකථන ඇමතුම් ලබා දෙමින් කරන සම්බන්ධීකරණයේ සාර්ථකව සිදුවෙන අතරතුර දැන් මේ සමහරු හිතාගෙන ඉන්නවා අපුව අල්ලලා හිර කරලා තියෙන්නේ දැන්. මේ ඇඳිරි නීතිය පනවල අපුව අල්ලලා හිර කරලා තිබෙන්නේ මහා පීඩනයක අපි ඉන්නේ කියන තැන. ඇතැම් විට ඔවුනට මේ ඊයේ දවසේදී වුණු පළවෙනි මරණයත් සමග ඒ අවසාන මරණය බවට පත් වේවා කියලා මේ කොරෝනා රෝගීන් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ කැපවීම යම් යම් කොට්ටාශයන් විසින් සිදු කරන අපි දන්නවා රජය ජනාධිපතිතුමන් ප්‍රධාන කොටගෙන ඒ වගේම වෛද්‍ය කාර්ය මණ්ඩල විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමන් ප්‍රධාන කොටගෙන ඒ වගේම ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු මේ රාජ්‍ය මට්ටමේ මේට දායක වෙන කණ්ඩායම අප්‍රමාණ කැපකිරීමක් මේ කරන්නේ. ඒ කැපකිරීම අපිට මෙහෙම මේ තරමයි කියලා විග්‍රහ කරන්න බැරි වේවි. හැබැයි ඒ කැපකිරීම ගඟට කැපූ ඉනි බවට පත් වෙනවා. අපේ නොහික්මුණු ස්වභාවය, අපේ හික්මීමක් නැතිකම, අපේ ඉවසීමක් නැතිකම. මේ අවස්ථාවේ ඔබ වහන්සේටත් බොහොම අත්දැකීම් ඇති. මොකද මම දන්නවා පෞද්ගලිකවම ඔබ වහන්සේගේ බොහොම කල්යාණ මිත්‍රයෙක් තමයි අපේ මේ ශ්‍රී ලංකා යුද හමුදාපතිතුමන් මේ ප්‍රශ්නයේදී ප්‍රධාන වෙලා කටයුතු කරන ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරල් ශාවේන්ද්‍ර සිල්වා මැතිතුමන්. ඉතින් එතුමන් නිතරම මුණ ගැහෙනවා ඔබ වහන්සේ. ඒ වගේම අපි දැක්ක රතන සූත්‍ර දේශනාව සජ්ජායනා කරලා මේ ප්‍රශ්නේ එනකොටම ලංකාවට පළමු වතාවට රතන සූත්‍රය දේශනා කරමින් මේ පිරිත් පැන් පොද ගෙන ඔබ වහන්සේ කොළඹට රැගෙන ආවා. යුද හමුදාපතිතුමාලා ගෙදරට පිරිත් පැන් ගෙනවින් එතුමන්ට ආශිර්වාද ගැන්නුවා. ඉතින් ඒ ලැබෙන අත්දැකීම් මේ වෙලාවේ මුසු කරලා සමාජයට පණිවිඩයක් දෙන්න ඔබ වහන්සේට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නේ. ඔව් වරුණ, විශේෂයෙන්ම අපි කතා කරන්න ඕනේ මේ නිරෝධායනය සම්බන්ධව. අපි ගත්තාම මේ කොරෝනා වෛරසය හැදුනට පස්සේ මේ නිරෝධායනය කියන වචනේ අලුත් වුණාට මේ රටේ මිනිස්සු ඉපදිච්ච මිනිස්සු මේකට හුරු වෙච්ච જાතියක්. අවුරුද්දෙන් අවුරුද්ද හුරු වෙච්ච જાතියක්. දැන් උදාහරණයක් ගත්තාම බෙහෙතක් නැති වසංගතයක් තමයි පැපොල කියන්නේ. සරාම්ප කියන්නේ, කම්බුල් ගාය කියන්නේ, ඇස්ලෙඩ කියන්නේ. මේකේ ජීව කාලය ඇවිල්ලා වරුණ දවස් 14යි, සති 2යි. ඒකට බලන්න අපේ රටේ එදා මේක ඇවිල්ලා අවංක නැතිකමයි මෛත්‍රිය නැතිකමයි එක තියෙන ප්‍රශ්නයක්. මේක ධර්මයට ගලපගත්තාම අවංක නැතිකමයි මෛත්‍රිය නැතිකමයි අතර තියෙන ප්‍රශ්නයක්. ඉස්සර අපේ ගැමියෝ සරාම්ප පැපල වගේ මේ බෝවෙන රෝගයක් හටගත්තාම ඉස්සරෝම කන්නේ ගෙදර පෙදහන උළුවස්සේ කඩුල්ලේ කොහොඹත්තක් හරි අබත්තක් හරි ඉල්ලෙන සංඥාව දෙනවා. මෙහෙමයි බෝවෙන ලෙඩක් තියෙන මිනිහෙක් ඉන්නවා නැත්නම් රෝගියෙක් ඉන්නවා අපේ ගෙදර එන්න එපා. මේක හැබැයි හැඳින්වෙන්නේ දෙයියන්ගේ ලෙඩේ. හැබැයි දෙයියන්ගේ ලෙඩේ කිව්වේ බෙහෙතක් නැති නිසා. ඔව්. ඒ වගේම ප්‍රතිපත්තියක් තුල යම්කිසි ප්‍රතිපදාවක ඉඳලා හොඳ කරගන්න ඕන එක. ඒ කියන්නේ මේ දුවල පැල්ලා නටවලා කෙලිදෙල් ජීවිතයක් ගත කරොත් මැරෙන්න පුළුවන්. ඒ කියන්නේ චර්යාව තමයි චර්යාවෙම මේක හොඳ කරගන්න පුළුවන්. මම නම් කියන්නේ කොරෝනා කියන්නේත් අපේ සිංහල ගැමි භාෂාවෙන් කියනවා නම් දෙයියන්ගේ ලෙඩක්. දැන් මේ ලෝක සෞඛ්‍ය සංවිධාන ඔක්කොම දීලා තියෙන නිරෝධායන කාලේ දවස් කීයද? 14යි. වල අපේ මිනිස්සු ගෙවල් ඇතුළට වෙලා තැඹිලි ටිකක් බීලා තේ ටිකක් බීලා වෙනම ආහාර පද්ධතියකට හුරු වෙලා ඒකට යා එළියට ගිහිල්ලා මිනිස්සුත් එක්ක මූ වෙන්නේ නැහැ බෝ වෙනවා කියලා කහ වතුර ටිකකින් ඇඟපත හොදගන්නේ. කොහොඹ කොළ ටිකක් අතුලේ එකේ ඉන්නේ. ඒකලා එක හොඳ වුණත් වරුණ දවස් 7ක් කොළ වතුර නනා ගේ ඇතුළට වෙලා ඉන්නේ. දවස් 14කින් පස්සේ තමයි එයා සමාජයට යන්නේ. එයා ලෙඩේ හොඳ කරගෙන. ඒ කියන්නේ දවස් 7 වෙනකොට හොඳ වෙලා තිබෙනවා. හැබැයි එන්නේ තව 7ක් ඉන්නවා. තව 7ක් ගේ ඇතුළට වෙලා ඉන්නේ. ඒ මොකද්ද? කරුණාව නිසා.
එයා ඉන්නකම් කරන ප්‍රතිපත්තිකරුක ජීවිතයක් ගත කරන්නේ. එයා ඇවිල්ලා එළියට යන්නේ නැතුව එයා බණ පොතක් කියවන බණ පොතක් කියවන භාවනාවක් කරන භාවනාවක් කරන මේ කොරෝනා වෛරසය එකයිම කියන්නේ මේ ශ්‍රී ලාංකීය මිනිස්සුන්ට අමුතුවෙන් මේ නිරෝධායනය කියලා අලුතෙන් වචනයක් ආවට මේක දෙයියන් ලෙඩක් වගේ පේ වෙලා හොඳ කරගන්න පුළුවන් ලෙඩක්. ඒ නිසා වරුණ මම මේ කියන්නේ මේ රටේ මිනිස්සුන්ට අලුත් දේවල් නෙවෙයි මේ රට මේ ලෝකෙ කැරකෙන්නේ වරුණ එකම ක්‍රමයකට රවුමකට ආය එන දැන් උදාහරණයක් කියන්නම්කෝ වරුණ ඉස්සර මිනිස්සු ආදි කාලේ මිනිස්සු මොකද කරේ මස් පුච්චන් කෑවන්නේ මස් පුච්චගෙන කෑව අපි ඈත අතීතයේ මුතු මිනිස්සු ඒවල මේක නැතුව මේක වෙනකන් මේක වෙනම දාලා ආය මේක උපරිම විදිහට ආවා ඊට පස්සේ හැම් බේකන් මේ විදිහට ආවා දැන් ආයෙත් බාබකියු කියලා මොකද කරන්නේ ආයෙත් මස් පුච්චන් කන්නේ ඒවට ගත්තාම වරුණ දැන් අපි ගත්තාම ඉස්සරහම ටෙලිෆෝන් එක ජංගම දුරකථන මහ විශාල ගඩොල් භාගයක් වගේ එකක් ආයේ මේක ඔල්ලෝසුට එනකම් පුංචි වුණා දැන් Apple ෆෝන් එක කියලා ආයෙත් මොකද වෙලා තින්නේ ආයෙත් ලොකු වෙලා තියෙන්නේ ඉස්සෙ මිනිස්සු භාගෙට විලිවහ ගත්තේ ඇඳුම් එල්ලගෙන ආදිවාසී එහෙම ඊට පස්සේ මේක උපරිමයට ඇඳුමට ආවා සම්පූර්ණයෙන්ම වැහුණා දැන් ආයෙ හැරෙනවා ඔයාලට මේක ඕගනික් ආහාර ගත්තත් එහෙමයි වරුණ ඔයාලට මේ ඔක්කොම මේක රවුමකට කැරකෙන නිසා මේක නැවත එනවා වරුණ ඒ නිසා මම මේ කියන්න උත්සාහ කරේ මේ රටේ ඉන්න දැන් උදාහරණයක් ගත්තාම මට දැනගන්න ලැබුණා අකුරණේදී මේ සෙන්කඩගල පුරවරේ ඒ අපි අහපු ඊටාම අපි අහපු කියන්නේ අපි අහන්න අකමැතිම අප්‍රිය වෙච්ච පණිවිඩයක් කියලා ලැබුණා. එහෙනම් සෙන්කඩගල පුරවරෙමුත් කොරෝනා රෝගියේ වාර්තා වුණා. එතකොට අපිට දැනගන්න ලැබුණා මෙයා රට ඉඳන් ආපු පුද්ගලයෙක් නිරෝධායනයේ නොවි වසං වෙවි හිටියා. ඒකට මෙතන තියෙන ආත්මාර්ථකාමී මෛත්‍රියක් නැතිකමනේ. මේක මේ සමාජයේ සමහර විටනවත් දන්නේ අපේ හඳුරන්නේ ලැජ්ජා සහගත වේවි කියලා. දැන් මම නම් කියන්නේ ඒ මුස්ලිම් ජාතිකයෙක් එයා මේක දැනගෙන හැංගි හිටියනම් මෙයාගේ සහරාංගේ වෙනසක් නැහැ. දෙන්නම එකම අපරාධ කරේ. එහෙමයි. දෙන්නම දැන් මේ ජාතික අපරාධයක් මේක. ජාති දැන් සහරාන්නම් භූමිය පුපුරගත්ත 200ද 150ද එතම මාලා. එච්චරයි. මෙයා ආගිය තැන් වල මිනිස්සු ආයේ මිනිස්සු ආගිය තැන් ඒ මිනිස්සුගේ පෞල් ජීවිත මෙහෙම ගත්තාම කොච්චරද කියන්න බෑ. එසා මේ වසංගතයක් තියෙනවා නම් එයාට රෝගේ වැළඳුනා කියලා එයා දන්නවනම් එයා අවදානම් පුජ්‍යලයක් නම් අවදානම් කලාපයකින් නම් ආවි අවදානම් පිරිසක් ආශ්‍රය කරා කියන්නේ ඇත්තටම මේක ඇවිදින මිනිස් බෝම්බයක්. එහෙමයි. මිනිස් අවියක්. ඒ නිසා ඔහුගේ හිතේ කරුණාව තියෙන්න ඕනේ. ඕගේ හිතේ දයාව තියෙන්න ඕනේ. මම මේකෙන් ආරක්ෂා වෙනවා වගේ. මේකයි මං කියන්නේ මේ මිනිස්සු කාට ආදරේ නැති කරලා Taman ආදරේ කරා වෙන්නකො. මම බේරෙන්න ඕන කියලා. ඒ නිසා වරුණ අපේ යුද හමුදාපතිතුමා මේ ජනාධිපතිතුමා මේ කරන කැපවීම මම නම් දකින්නේ වරුණ ඔබටත් මතක්වත් කරන්න බැරුවේ. අනිවාර්යයෙන්. මේ මොහොත ගත්තත් යුද හමුදාපතිතුමාගේ දුරකථන අංකයට දැම්මුත් අපිට දුරකථන ඇමතුමක් ගන්න බෑ. එකක් ගහද්දි එකක් එනවා. සමහර වෙලාවට මේ මිනිස්යාගේ තොරතුරු මං අහන්න අපේ සුජීවා නෙල්සන් එතුමාගේ ස්වාමි දිනේට කතා කරනවා. එහෙමයි. අපේ හාමුදුරනේ මේ දවස්වල හමුදාපතිතුමාගේ වැඩේ කොරෝනා රෑත් කොරෝනා නැගිටින්නෙත් කොරෝනා වලින් නිදාගන්නෙත් කොරෝනා ප්‍රශ්න වලින්. ඒකට ජනාධිපතිතුමත් එහෙමයි නිතර එහෙමමයි දෙන්න කතා බහ. එතකොට මේ වගේ නොහික්මිච්චි රටේ පවතින නීතියට අනුගත වෙන්න බැරි වෙච්ච මේ වගේම සමාජශීලී නැති සදාචාර සම්පන්න නැති එක මිනිහෙක් නිසා මේ මිනිස්සු රෑ දවල් නැතුව මේ කැපකිරීම වතුර යවනවා. දැන් අපේ හඳුරන්නේ ඇත්තටම දැන් හොස්පිටල් එක නැත්නම් රෝහලක යම් රෝගියෙක් නොකියා ඔය ආකාරයෙන් ඉන්න එකෙන් ඒ රෝගියාට බෙහෙත් කරන වෛද්‍ය කාර්ය මණ්ඩලය හෙදියන් කොච්චර අපහසුතාවයට පත් වෙනවද? දැන් වරුණ අපහසුතාවය කියන්නේ දැන් වෛද්‍යතුමා හෙදිය ඔක්කොම නිරෝධායනයට දානවා. ඒකට ඉස්පිරිතාලේ ඉන්න ලෙඩ්ඩු එළියෙන් ඉස්පිරිතාලට එන ලෙඩ්ඩු දැන් මං හදන්නේ දැන් කොරෝනා ලෙඩ්ඩු විතර දැන් දින දීලා තියෙන බබ්බු හම්බෙන්න ඉන්න අම්මලා එන්න ඕනේ නැද්ද දාට ඉස්පිරිතාලේ? කල් දාන්න බෑනේ බබා හම්බෙන්න කල් දාන්න කොරෝනා ඇඳිරි නීතිය දැම්ම හැකි විභාග කල් දැම්ම හැකි කුසේ ඉන්න දරුවට එළියට එන්න එපා කියලා කල් දාන්නද? ඔයාලට මේ ඔපරේෂන් කරන්න තියෙනවා. මේ බයිපාස් වගේ සැත්කා ඒකට සමහර ඉන්නවා මේ හොස්පිටල් වල සතියට දෙපාරක් සතියට එක සැරයක් මේ මිනිස්සු මේ කිඩ්නි වකුගඩු ආබාධ තියෙන කට්ටිය ලේ පිරිසුදු කරනවා. ඒකට මේ මිනිස්සු වෙන්න ඕනේ. මේගොල්ලොන්ට මේ වගේ ලෙඩක් වැළඳුනොත් මේ මිනිස්සු ආයි ගොඩ එන්නේ නැහැ. එහෙමයි.
එතකොට මේ ලෙඩෙක් ඉස්පිරිතාලයට ගියා කියන්නේ ඒ පළාතම ඉවරයි. ඒකයි මම මේක මිනිස් බෝම්බයක් කියන්නේ. වසංගතයක් කියලා අපි සාමාන්‍ය මිනිසුන්ට කියන්නේ හරියන්නේ නැති මේ වචන දැන් භාවිතා කරන සාමාන්‍ය වචන වෙලානේ. ඒ නිසා හොඳම දේ තමයි මේකට මිනිස් බෝම්බයක් කියන්නේ. ජීව අවියා. ඒ නිසා මේ මිනිස්සුන්ගේ මන්නම් කියන්නේ මේ රටේ මිනිස්සු මීට වැඩිය අවංක වෙන්න ඕනේ. මේක මානව සංහතියේ ප්‍රශ්නයක්. මානව වර්ගයාගේ ප්‍රශ්න. මේක බල්ලන්ට පූසන්ට එළුවන්ට කුකුලන්ට හැදෙන්නේ නැහැ වරුණ. අද බල්ල පූසෝ එළුව කුකුල කූඩුවල උන් ඇතුලේ ඉන්නවා. උන් කූඩු දාගෙන හිටපු අපි උන් එළියේ ඉන්නවා අපි කූඩුවල ඉන්නවා. මේක දෛවෝපගතව අපිට දීපු ලොකු දඬුවම. දැන් බල්ලා පූසා එළුවා කුකුලා අලියා ඔක්කොමල දැන් පාරවල් වල මෝහිටන් ඉන්නවා කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මං වේගෙන් එද්දි දැන් බල්ලෝ පාරෙන් ඉස්සර වාහනේ ඈතෙන් ඉදි බල්ලෝ අයින් වුණා. දැන් උන්ට පාර යුරු වෙලාද කොහෙද? ඕන් ගෙවුවට පාරේ යන්නේ නැහැ බල්ලා. ඒකට දැන් උන් මේ ලෝකෙම දැන් සත්‍යෝ නිදහසේ ඉන්නවා. අපි කූඩු කරන් හදපු සියලු සත්‍යෝ උන් ඉන්නවා නිදහසේ පරිසරේ මේ ඉරු එළිය ජලය වාතය මද පවන මේ හැම දෙයක්ම භුක්ති විඳගෙන උන් ඉන්නවා. අපි බිත්ති හතරක් ඇතුළට වෙලා කොට්ටු වෙලා ලිට බහින්න බැරුව ඉන්න මූණු වහගෙන. ඇත්තම කියනවා නම් වරුණ අපි කියන්නේ නිදහසේ හුස්ම ටිකවත් ගන්න විදිහක් නෑ. අපි කියන සරල වචනයක් නේ වරුණ හුස්ම ටික. මාස්ක් එකක් දාගෙන අපිට නිදහසේ හුස්ම ගන්න එකයි නැති වෙලා තියෙන්නේ. මීටරයක දුර නැත්තම් ගන්න බයයි. එතකොට වරුණ බලන්න මේ මානව සංහතියට අලුතෙන් හිතන්න දෙයක්. මං හොඳට දන්නවා එක දෙයක්. මේ කොරෝනා ව්‍යසනයෙන් මේක ඊටාම සාර්ථකව ජනාධිපතිතුමන් අගමැතිතුමන් ඒ වගේම අපේ යුද හමුදාපතිතුමන් එකට ගත යුතු තීරණේ එක තැන ඉඳලා ගන්න නිසා ලෝකේ එකම රට තමයි රටේ නීතියත් සෞඛ්‍ය පුරුද්දත් ආධ්‍යාත්මික ශක්තියත් කියන කාරණා තුනම එකතු කරගෙන මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්නේ. ඒකට දැන් අපි අද මේ ජාතික අපේ ශ්‍රී ලාංකීය විශ්වකර්ම පෙරහැරකින් අපි සම්ප්‍රදායික වගකීමක් අරන් තියෙනවා. ඒකට සම්ප්‍රදායික වෙදහෙදකම, සම්ප්‍රදායික පුරුද්ද, සෞඛ්‍ය පුරුදු, සෞඛ්‍ය පිළිවෙත්, රටේ නීතිය සහ ආධ්‍යාත්මික ශක්තිය. ඒකට ආධ්‍යාත්ම මේ රටේ මං හිතන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයේ වරුම නිකන් කියන කතාව රතන සූත්‍රය මේ සම්බුදු සසුනේ මේ කාලයේ තරන්නම් කියන්න නැතිව ඇති පහුගිය කාලවල. එහෙමයි. ඒ තරමට කියනවා. ඒකට මේ වගේ ආධ්‍යාත්මික ශක්තියක් තුලින් මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගත්තේ වෙන රටක් කිසි රටක් නැහැ. එහෙමයි. දැන් අනිත් ආගම් වල ප්‍රධාන මර්මස්ථානම වැහිලා. එහෙමයි. අපේ රටේ නීතියක් හැටියට ගත්තොත් අපේ රටේ මිනිස්සු තාම පන්සලට යනවා. එහෙමයි. හරිද? ඒකට ඒ ආගම් පටන් ගත්ත තැම්ම මේ විනාශ වෙලා මලකෙවල් වෙලා. හැබැයි අපේ රටේ තාම රැකිලා තියෙනවා. ඒක මං කිය ජයමා හාමුදුරුවන්ගේ දලු දානකම් ද්‍රෝණයක් මුනි ධාතු තැම්පත් වෙලා තියෙන රුවන්වැලි මහා සෑ සමිඳු සුදුවන් රැසින් බබලනකම් ජයසිරි මහා හාමුදුරුවන්ගේ රංකදේ රම්මම් පාටින් දලු ලානකම් මේ රට ආරක්ෂිතයි වරුණ. මේ රට ආරක්ෂිතයි. ඒ නිසා මම මේ නැවතත් කියනවා මේ රටේ මේ අමුදාපතිතුමන් ජනාධිපතිතුමන් මේ ගන්න තීරණ ඔයගොල්ලෝ දෙන සෞඛ්‍ය පුරුදු ඒගොල්ලෝ දෙන නීතියට අපි අවනත වෙන්න ඕනේ. ඒකයි අපි කියන්නේ අවනත වෙලා ඒ සෞඛ්‍ය පුරුදුත් රටේ නීතියත් ආධ්‍යාත්මික ශක්තියත් එකතු කරගත්තොත් මේ ප්‍රශ්නෙට කල් නොව අපිට විසඳුමක් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපේ මිනිස්සු ප්‍රතිපත්තිගරුක වෙන්න, සත්‍යයට මෙත් වඩන්න. මේක අදුෂ්‍යමාන ශක්තිය මේ අදුෂ්‍යමාන බලවේග අපි ගාව තියෙන යහපත් වූ බලවේගයන් මුදා හැරලා මේක අපිට විසඳ ගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ ඔබ වහන්සේ හොඳ තැනක් මතු කළේ. අපේ තුල මෛත්‍රිය තිබෙනවා නම් අපි අන්‍යයන් ගැන ඒ මෛත්‍රිය පතුරවන්නට පෙනෙන જાතියක් බවට පත් වුණොත්, මිනිසුන් බවට පත් වුණොත් මේ බලපෑම අඩු කරන්නට පුළුවන් කියන කාරණේ. මොකද මම දැක්ක දැන් වෛද්‍යවරු ඉන්නවා උදෑසන ඇඳපු ඇඳුම රෑ කොයි මොහොතද ගලවන්නේ එතකම්ම මේ තෙත බරිත වෙලා දහඩියෙන් බොහොම අසීරු ආකාරයෙන් මේ කටයුත්තේදී මේ ප්‍රශ්නේදී ඒ රෝගීන්ට සරණ සොයන්නට යොමු වෙලා තිබෙනවා. සහ ඔබ වහන්සේ දැන් නුවර ඉඳලා තමයි මේ වැඩසටහනට වැඩම කරන්නට නෙල්ලිගල ඉඳලා තමයි මේ කොළඹට වැඩම කරන්නට යෙදුනේ වැඩසටහන වෙනුවෙන්. ඒ අතරතුර කොතරම් පොලිස් නිලධාරීන්, යුද හමුදා නිලධාරීන් කොතරම් මාර්ගයේ ඉන්නවද? ඇයි මේ ඉන්නේ? ඕනට ඉන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හරියට හැසිරුණා නම්. ඒ තරමට අපි පිළිබඳව අවිනිශ්චිත තත්ත්වයක් මේ මිනිසුන් පිළිබඳව තිබෙන්නේ. ඒ නිසායි මේ නීතිය තර කරන්නට හෝ මේ වගේ ඇඳරි නීතිය යොදන්නට හෝ සිදු වෙන්නේ.
ඇයි අපිට මෙහෙම හිතන්නට බැරි අපි හඳුනේ අපේ මිනිස්සු හිතනවද මේක මේ බොහොම සරල තැනින් අරගෙන ඉවර කරන්න පුළුවන් කටයුත්තක් කියලා මෙහෙම ගියොත් අපි කොතනටද යන්නේ ඒ නිසා අපි මේ අවස්ථාවේ වැඩි අවධානයක් යොමු කළ යුතුද වරුණ මේ අවස්ථාවේදී අපේ රටේ මිනිස්සු වැඩියෙන් හිතලා මේ අවධානම ගන්න ඕනේ වරුණ මං ගත්ත අපේ යුද හමුදා විරු දරුවෝ නාවික හමුදා ගුවන් හමුදා විරු දරුවෝ ශ්‍රී ලංකා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය වෛද්‍ය කාර්ය මණ්ඩල එතකොට ගත්තාම මේ මිනිස්සු දැන් පහුගිය ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 21 වෙනිදා වුණාට පස්සේ අපිට ප්‍රාවා පාස්කු ඉරුදුනි ප්‍රහාරයත් එක්ක. ඒකට දැන් මේ ඈතින් එද්දී මිනිහෙක් නම් මේක මැෂින් එකකට දාලා චෙක් කරගෙන සොසයිට්ද මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. ඒකට දැන් මේ හැමෝටම යුද්ධ කරන්න වෙලා තියෙන වරුණ නොපෙනෙන බලවේගයක් එක්ක. ඒ වෛරසය ඇඟ ඇතුළට ඇවිල්ලා දවස් ගාණක් ගිහලා ඇඟ හීන කරනකම් හොයාගන්න බෑ. සාමාන්‍ය විදිහට හැසිරෙන්නේ. එතකොට බලන්න මේ යුද හමුදාපතිතුමන් ජනාධිපතිතුමන් ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රධානී ත්‍රිවිධ හමුදා පොලිසිය මේ හැම දෙනාම වරුණ නොපෙනෙන බලවේගයක් එක යුද්ධ කරන්නේ. මේක අර තිබ්බු ත්‍රස්තවාදී යුද්ධයට වැඩිය දරුණු යුද්ධයක්. බොහොම භයානකයි. අර එක මෝඩයෙක් කිව්වා යුද්ධ කරා වගේ මේක කරන්න බෑ කියලා. මං ඊකට වැඩි මේක අමාරුයි. හරිද මම දැක්කම පිරිප්පැන් ටිකටක් ගහපු මේ ඔය රතු මල්ලිලා ටිකක් හිටියා ඈ රතු සහෝදරයෝ ටිකක් ඒ නිසා ඒගොල්ලන්ට පිරිප්පැන් පේන්නේ නැහනේ ලේනේ පේන්නේ ඒගොල්ලෝ පිරිප්පැන් වලට කැමති නැහැ අයුද හමුදාපතිතුමාටත් උඩ දොස් නාගලා තියෙනවා ඒගොල්ලෝ පිරිප්පැන් නෙමෙයි දකින්න ආස මේ රටේ ඉන්නවා බඩ ගෝස්තරවාදී මහා මට හරීම මම ඒ වචන මේ මාධ්‍යකින් කියන්න කැමති මිනිස්සුන්ගේ ද්වේෂය ඇවිස්සෙන නිසා ඇයි රටක් හැටියට ජාතියක් හැටියට මෛත්‍රියෙන් ඉන්න ඕන මොහොතක් මේක. අර ලේම දකින්න කැමති මිනිස්සු. රටේ ලේම දකින්න ඕන මිනිස්සු. මිනිස්සු දෙපැත්ත ගහගෙන බැනගෙන ඉන්නවා දකින්න ඕන මිනිස්සු. ඒ වගේ නන්නත්තර වෙච්චි කිසිදු පැවැත්මක් නැති දේශපාලන අනාථයෝ මේක හැල්ලුවට ගන්නවා. ඒ නිසා මම අපේ රටේ මිනිස්සුන්ට ආරාධනා කරනවා මේ ඇත්තන්ට පිළිතුරු දෙන්න පුළුවන් කාලයකුත් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩ පැවැත්වුවාට පස්සේ තව කීප දිනකින් එනවා. ඒකදී ඒකට උත්තර අපි දෙමු. හැබැයි මේ වගේ මෝඩ මිනිස්සු කියව දැන් බන්දා මන් දැන් අපේ හමුදාපතිතුමා මේකට පත් කරා කියලා එක මම හිතන්නේ විජිත හේරත් පැහැදිලිවම විරුද්ධ වුණා. එයාලා මොනවද කරේ? තව කෙසෙල් ගෙඩිය එවරියක් දෙනවා දැකලා තියෙනවද? වරුණ ත්‍රිවිධ හමුදාව පොලිසිය මේකට බැස්සේ නැත්තම් වරුණ මේකට බැසලා මේ රට අද තවත් ඉතාලියක් වෙලා ඉවරයි. එහෙමයි. ඉතාලියක් වෙලා ඉවර මේක එකම මලගමක්. රණ විරුවේ සුව විරුවේ ඉන්නකම් හොඳයි. හොඳයි. සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ස මේ රෝහල් කාර්ය මණ්ඩල ඒ මිනිසු කරන කැපවීම ඒ කැපවීම මේ දේශපාලනවල මේ කතිරවලට බලාපොරොත්තු වෙන එක අඩු කොට සලකන්න හොඳ නැහැ. මෙව මහා ජාතික අපරාධ වරුණ. ඉතිහාසයේ මෙව ගැන කතා කරයි තව අවුරුදු 10කින් ඉතිහාසයේ මේම සිද්ධියක් හැටියට. හැබැයි මේ මිනිසුන්ගේ නන් ලියන්න ඕන ඉතිහාසයේ ඩ්‍රොයියෝ හැටියට. ඒ නිසා මේ රටක් ජාතේ මේ ලෝකයක් හැටියට මේ පුංචි රට ඇතුලේ මේ දූපතක් ඇතුලේ ඉන්න අපි අනිත් මේ ඉතාලිය වගේ ලෝක බලවත් රටවල් මොන වගේන්ද අඩු. හැබැයි ඒ රටවල් වල මිනිස්සු 1000 900 800 වලදාද්දි මැරෙන මිනිස්සු ටික වලදා ගන්න එක ජාතික ප්‍රශ්නයක් වෙලා ඒ රටවල. එහෙමයි. වලදා ගන්න එක. දියුණු රටවල්. එච්චර දියුණු රටවල්. ඒකට මේ චරිත කීපයක් දිවාරා නැතුව මේකල කැපවීමෙන් තාම මගේ මවුරට ආරක්ෂිත වෙලා තියෙනවා. අපේ රටේ ජනගණත්වය වැඩි වරුණ. එහෙමයි. අපේ රටේ ජනගණත්වය ඒ නිසා වෛරසයක් වගේ දෙයක් සමාජගත වීමට තියෙන ප්‍රවණතාවය ඒ වගේ රටකට වැඩි අපේ රටේ. සානිත් එක අපේ තිබෙන නොහික්මුණු ස්වභාවය තුල ඒ කියන්නේ අපේ රටේ මිනිස්සුන්ට අර අත්දැකීමක් නැතිකමක් තියෙනවනේ මෙතන. එහෙමයි. දැන් මීට කලින් වෙලා තිනේ මං හිතන්නේ කොළරෑ වසංගතේ. ඒකට ඒකේ අත්දැකීම් තියෙන ඇත්ත ඔක්කොම දැන් අවුරුදු 65 70 කට්ටිය. එහෙමයි. ඒකට අපි දන්නේ නැහැ. දැන් 30ක් 35ක් 30ක් 32ක් වෙන මටවත් 30ක් 33ක් 34ක් වෙන වරුණවත් දන්නේ නැහැ. එහෙමයි. මේක දන්නේ නැහැ. ඒකට අපිට අත්දැකීම නැහැ. ඒකට අත්දැකීම් නැතිකමත් මේක ප්‍රශ්නයක් වරුණ. ඔව්. ඒකට මේ දේවල් එක්ක ගත්තාම අනිත් එක හැමදෙරේ දැන් ලෝකෙම දන ගැහුවනේ දැන් තාක්ෂණයෙන් හැමදේම දිනන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න જાතියන්නේ අපි. අපි වුණත් හිතනවා දැන් වර්තමානයේදී සල්ලි තියෙනවා නම් තාක්ෂණය තියෙනවා නම් ඕනම දෙයකට ප්‍රතිකර්මයක් තියෙනවා කියලා. හැබැයි ඉතින් ලෝකෙම දන ගැහුවනේ මේ ප්‍රශ්නේදී.
ලෝකෙම දනගැහුව තාක්ෂණයක් තියෙනවා. හැබැයි මේ ලෝකෙම දනගැහුව තාක්ෂණ ලස්සන පෝස්ට් එකකුත් තියපෙද්ද සෝෂල් මීඩියා වල ගියා. මොකද ලෝකේ හඳටයයි අරවයයි මෙවයයි කියලා අපි ඉගෙන ගත්තේ ඒ කාලේ එහෙම වෙයි කියලා. හැබැයි තාම කියලා දෙන්නේ ලෝකෙටම දැන් අත හොදන හැටි කියලා. මේ ප්‍රශ්නෙට විසඳුමක් හැටියට. ඒකට වරුණ මේ ගැන කතා කරන්න ගියොත් මේ රෝග මේ ලෝකේ මං කියවන මේක රවුමක් කියලා. ඔව්. මේක රවුමක්. එතකොට වරුණ මුළු ලෝකෙම මෙහෙම වැටිලා තියෙද්දි අපි නැගිටලා ඉන්නේ ඇයි? මන්නම් ඉතා වගකීමකින් කියනවා මේ රටේ ඉන්න මිනිස්සු අවංකව හදවතින් මේක මේ ව්‍යාප්තිය මැඩලන්න මේක මේ රටින් තුරන් කරන්නට දිවි හිමියෙන් කැපකර ජනාධිපතිතුමාට හමුදාපතිතුමන්ට අගමැතිතුමන්ට සෞඛ්‍යංශ ප්‍රධානීන්ට ත්‍රිවිධ හමුදාවට පොලිසියට සහයෝගය දුන්නා නම් ඒ මිනිස්සු අවංක වුණා නම් ඒ මිනිස්සු අවංකෝම මේකට උදව් කරන්න මේකෙන් ඊයේ මරණෙත් මේ රටේ වෙන්නේ නැහැ. මේක අඩු වෙනවා මේක අපිට නැති කර මේ වගේ වසංගතද මේ රටේ නැති අපි නැති කරේ. ඉතිහාසය ගත්තාම 30 අවුරුදු ත්‍රස්තවාදීම කැන්සර් එකක් වගේ මේ රටේ පැතිරිලා ගියා. කොයි මොහොතද මරණය කොයි මොහොතද අපි මරණය ලියාගෙන එදා ඒ කාලේ බලන්න වරුණ අම්මයි තාත්තා එක බස් එකේ ගියේ නැහැ. ගමන. ඇයි අම්මා මලුවත්ින් තාත්තා හරි දරුවන් ටින්ට ඕන කියන තැන හිටියා. එහෙම මරණ ලියන් ගියපු රටක් ආය නැගිට්ටා. නැගිට්ටයි සාමූහිකව එක හැඟීමකින් මේකට මූණ දෙන්න පුළුවන් ජාතියක් ඇතියට හැමදෙනාම ශ්‍රී ලාංකිකයන් හැටියට හැමදෙනාම එකට මූණ දීපු නිසා. ඒ නිසා මේ රටේ ඉන්න තරුණ ප්‍රජාවටත් අපි ආරාධනා කරන මේ රටේ මං හිතන්නේ අද වර්තමානයේ ගත්තාම ලොකු හැරවුම් ලක්ෂයක් කරගෙන මේ තරුණයෝ. එහෙමයි. ඒ නිසා මේ තරුණයෝ ඔබවත් මේකට නායකත්වය දෙන්න. මං අර මොකද නිහඬව ගේ ඇතුලේ ඉඳගෙන විරෝධාර මේ මංගේ ජාතික වීරයෙක් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා දුරකථනයේ වෙන්න පුළුවන්, හදන පෝස්ටුවක් වෙන්න පුළුවන්. මේ දවස්වල ගෙවල් වලදී කම්මැලිකමට විවිධ අදහස් එනවා. මං දැක්කම මූණු පොත ගත්තාම එකම අලුත් අදහස් දෙන පෝස්ට් නිර්මාණ ගොඩක්. මං එක තැනක දැක්කා. දැන් සිංහල අලුත් අවුරුදු කාලේ ඉන්නේ. තමන්ගේ දෙමව්පියෝ සහෝදරයොත් එක්ක එක ගෙදර ඉන්න පුළුවන් නිදහසේ. ඒ සඳහා හොඳම අවස්ථාව. ගෙවල් වල දැන් අපි නිවාඩුවක් අරගන්න බලාගෙන හිටිය ගෙදරට යන්නේ. මම ලස්සන පෝස්ට් එකක් දැක්කා. වරුණ මේ වෙලාවේ මතක් වුණා ඒ සාකච්ඡාවට ගලවලා මේ බලාගෙන යද්දි අපේ ගෙදර මිනිස්සු හරි හොඳයි නේ මිනිස්සු. කියලා එක්කෙනෙක් දාලා තිනා. අයියේ. ගෙදර මිනිස්සුත් එක්ක එකට කෑම ටිකක් කළා නෑ මේ චරිත. ඔව්. ඒකට මේ පෝස්ට් එකකින් එන්නේ මිනිස්සුගේ තියෙන හිතේ තියෙන ආතතිය. එහෙමයි. හිතේ තියෙන සතුට එව්වා ඉන්නේ. වැඩ මේ බුකිය පුරාම බලපුවම තියෙන මේ රටේ ඉන්න නිර්මාණශීලී මිනිස්සුන්ගේ අදහස් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි රැල්ලක් හදමු. හැමදාම වරුණ ප්‍රශ්නයත් එක්ක එන්නේ ස්වර්ණමය යුගයක්. එහෙමයි. හැම ව්‍යසනයක් එක්කම පිටිපස්සෙන් එන දෙයක් තමයි ස්වර්ණමය යුගයක් කියන්නේ. කළුවලා වතරලු රන් රිදී රේඛා මත වෙන මේ කොරෝනා වෛරසයත් එක්ක මේ රටේ මෙතුවක්කල් ගලන් ආපු දේවල් වල හැරුණු ලක්ෂේ පොට් සිටියට එළවලු මල්ල අරන් ගිය අම්මන්ට පුළුවන් ගෙදර එළවලු ටිකක් හදාගන්න විප්ලවය ආරම්භ කරන්න පුළුවන්. ඔව් අපි ඊ දවසේදී ඒ සඳහා මුල පිරුවා. එතකොට ගෙදෙට්ට ගේන මුකුණු වෙන මිටියෙන් මුල් අයින් කර නැති ටිකෙන් ආයෙ තව සතියකින් ආයෙ මුකුණු වෙන මිටියක් ගෙදෙට්ට එන්නේ නැති විදියට පුළුවන් ක්‍රමවේදයක් හදාගන්න පුළුවන්. අද කොස් ගහ ගැන කතා කරනවා. කොස් ගහට පර්මිට් දදා කපා ගියා. අද කොස් ගහ නැත්තම් ගම්වල මිනිස්සු වරුණ මේ මීට වැඩි අමාරු වැටිලා. කොස් ගහේ පස්පංගුව කන තැනට අද ඇවිල්ලා තියෙන්නේ. අද කොස් ගහ ඇවිල්ලා බත් ගහත් නෙවෙයි ඊට එහා ගියපු කප්රුකක් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා කොස්ද පොලොස්ද කොස් තම්බලා මන් දැක්ක පෝස්ට් එකක් දාලා අපේ ගෙදර කෑම වේල්. උදේට කොස් තම්බලා, දවල්ට කිරි කොස්, ආවසර කොස් මැල්ලු. එතකොට මේ කොස් ගහ දේවත්වයෙන් සලකන තැනට මේ රට අද ඇවිල්ලා තියෙනවා. එහෙමයි. හැබැයි මේක අපිට තේරුන්නේ නැහැ. අපේ හඳු දැන් අපේ ඔබ වහන්සේ ඇසුරේ විවිධ පින්කම් කරලා තිබෙනවානේ. අපි ගිය තැන්වල දැකපු විශේෂම දෙයක් තමයි ගිනි මද්දහන අවුවේ හිටියත් ඔබ වහන්සේ රස්නේ දෙයක් ගේන්න කියනවා. බොහෝ වෙලාවට දැන් අපි දන්න ඔය දන්සල් එහෙම දෙනකොට සිසිල් පැන් දන්සල් ඕන තරම් තියෙනවා. මේ ගිනි මද්දහනේ ඔබ වහන්සේ ගිහිල්ලා රණවරා ටික බොනවා. මේ වටිනාකමක් තියෙන වර්තමාන සමාජයට ඒක දැනලා තියෙනවා නේද අපි හඳුනන්නේ. දැන් වරුණ අර චීනේ අර දොස්තර මහත්තයා මේ කොරෝනා එක හොයාගත්තම දොස්තර මහත්තයා පස්සේ හිරේ හිටපු මිනිස්සුත් අන්තිමට ලියලා තියෙන මොකද්ද මේක කරනොත් රස්නියෙන් තේ බොනවා නම්. ඔව්. ඒකට දැන් මිනිස්සුන්ට තියෙනවා රස්නියට දෙයක් කොත්තමල් ඉඟුරු කොත්තමල්. මේ රට බේරිච්ච ඊළඟ කාරණේ තමයි ඉඟුරු කොත්තමල්ලි ටික. එහෙමයි. මේ රටේ මිනිස්සු අපි දන්නවා වරුණ අපේ අම්මලා
ලෙඩක් හැදිලා ඉපදිච්ච දරුවට කිරියරුනේ නැත්තම් කොත්තමල්ලි දෙන්නේ. එහෙමයි. තම්බලා කොත්තමල්ලි දෙන්නේ. ඒකට එච්චර ජීව ගුණය මව් කිරි වලට විතරක් දෙවෙනිනේ ජීව ගුණයක් කොත්තමල්ලි වල තියෙනවා. එහෙමයි. අර මං කිය දෙයියන්ගේ ලෙඩක් හැදුනට පස්සේ කොත්තමල්ලි ටිකක් දෙන්නේ. ඉඟුරු කසාය ටිකක් පස්පංගු ටිකක් තම්බලා දෙන්නේ. ඒකයි මං කියන්නේ මේ රටේ මේ ප්‍රශ්න ලෝකයේ තාක්ෂණයත් එක්ක අලුත් දේවල් හොයාගෙන ඉස්සරහට යන්න ඕනේ නැහැ. පොඩ්ඩක් පිටිපස්සට ගියා නම් මේ ප්‍රශ්න වලට විසඳුම් තියෙනවා. අපි ඇතෑරපු දේවල් ටික අපි ආය අල්ලගත්තා නම් මේ ප්‍රශ්නට විසඳුම් තියෙනවා. ඒ නිසා වරුණ මේ රටේ කොත්තමල්ලි ටිකක් තම්බගෙන බීලා ඉඟුරු කොත්තමල්ලි ටිකක් බීලා අර අපි විවිධ දේවල් බීලා අද ගත්තාම අපි හැමදාම බීපු කොකා කෝලා එකේ මේ ප්‍රශ්නෙට විසඳුමක් නැහැ. එහෙමයි. මේවා වෙනද නම් කියන්න වෙනවා. ඈ මේ අපි කියන්නේ ඒ වගේ නම් කියන්න වෙනවා. අර නම් කියන්නේ නැතු ඉන්නම්කෝ මාධ්‍ය ආයතනයක් නිසා. ඒකට හැමදාම රහ කර බීපු පැණිබීමේකේ මේකට විසඳුමක් නැහැ. එහෙමයි. ඈ අයින් කරලා දාපු අයියෝ මොනවද ලෙඩුණ්ඩ වගේ මේවද ආන් එහෙම ප්‍රතික්ෂේප කරපේකේ මේක දැන් මේ જાතියක් හැටියට ලෝකේම වසංගතයකට ආරක්ෂාව තියෙන මේකේ. එහෙමයි. ආරක්ෂාව තියෙන ප්‍රතික්ෂේප කරපේකේ. ඒ නිසා මේ රටට වෙච්ච වින්නැහියක් තමයි මං කියන්නේ ලොකු දේවල් ලොකු වැරදිච්ච බොහෝ තැන් ලොකු ගැටලු ලොකු තැන් අපිට හදාගන්න පුළුවන් තැනකට මේ රට ගෙනල්ලා තියෙනවා. මං නම් කියන්නේ හරියට අපි මේක පාවිච්චි කරෝතින් පන්සලේ ස්වාමින් වහන්සේ නායකත්වයේ හරියට දුන්නොතින් හරියට මේක හරි මගකට ගත්තොතින් ඉතිහාසයේ පුරාටම මේ පුංචි අමුතු රටේ අමුතු දූපතේ ඉන්න මේ ලංකාවේ මිනිස්සුන්ට මේක හරි තැනකට අපි ගමන් කරගන්න විදියට හැරවුම් ලක්ෂයක් කරගත්තොතින් කොරෝනාව තරම් ආශිර්වාදයක් ඉතිහාසයේ ආවේ නැහැ කියලා කියන්න පුළුවන් මීට අවුරුදු 10කට 15කට ඉස්සරහින් අනාගතයේදී. ඒ කියන්නේ අපේ කම නැවත මතු කරන්නට තිබුණු හොඳ අවස්ථාවක් මේ උදා වෙලා තිබෙන්නේ. අවස්ථාවක්. අපි මේකෙදි හරි තැනට හරි හැරවුම් ලක්ෂයක් කරගත්තොත් ඒ නායකත්වයේ පන්සලේ හාමුදුරුවෝ දුන්නොත් ඒ නායකත්වයේ ඇවිල්ලා රජයේ දුන්නොත් දෙනවා. ඒ නායකත්වයේ අපි අපේ ස්වයං චින්තන විප්ලවයක් ඇති කරගත්තොත් ස්වයං චින්තන විප්ලවයක් අපේ හිතේ විප්ලවයක් ඇති කරගත්තොතින්. ඒ කියන්නේ අපි අර ලැජ්ජාව හඹාගෙන ගිය පස්සේ හඹාගෙන ගිය මිරිගුව වැරදි. මෙන්න මේකයි හරිතන කියලා අපි අමතක කරපු අපේකම අරගෙන අලුත් දේවලුත් අරගෙන මේ ගමන ගියා නම් මේ රටට කොරෝනාවෙන් පස්සේ ලොකු ස්වර්ණමයම යුගයක් එනවා. ඒ කියන්නේ අපි ලැජ්ජ වුණා අපේකම අප තුලට ගන්නට. මීට වැඩිය එහා ගිය වෙනස් වූ ලෝකයක් තියෙනවා කියලා දැකපු මිනිස්සුනේ අපි වර්තමානයේ ඉන්න මේ බොහෝ තරුණ පිරිස්. ඉතින් අර අපේ ඉතිහාසයේ තිබුණ වහන්සේ කිව්වා වගේ රණවරා කෝප්පෙට එතකොට බෙලිමල් කෝප්පෙට මේවට තිබුණු තැන කොත්තමල්ලි ටිකට එහෙම ඒ තැනට ආපහු ගියා නම් අපි එක පැත්තකින් මහා ශක්තිවන්ත කියන්නේ අපේ දැන් දසමහා යෝධයෝ ඇතුළේ යෝධයෝ ගැන කතා කරනකොට මේ පීට්සයෝ මේව කාපු මිනිස්සු නෙමෙයි නේද? ඔබ වහන්සේ කිව්වේ මේ බත් ගහෙන් සහ ඔය අපේ දේශීය ආහාර රටාවෙන් පෝෂිත වුණු මිනිස්සු. දැන් ඉතින් ඒ තත්ත්වයට යන්න බැරි කමකුත් නැහැනේ අපේ හැමදෙන්නේ අපිට නේද? දැන් ඒකයි වරුණ මේ මං කියන්නේ රට ඉස්සරහට නෙවෙයි. අපව රට පස්සහට ගියලා මිට වැඩි දියුණුව. ඒ කියන්නේ අපි මේ පැත්ත බැලුවා නම් එහෙම අපි දැන් අර ඉස්සරහට යන එක පොඩ්ඩක් මදකර නවත්තලා මේ නැවතිල්ල ඉන්න වෙලාවේ ආපස්සට හැරුණා නම් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා ලං කරගන්න. යෝගයට ගිහිල්ලා. ඔව්. දැන් පුරාන් කුඹුරු ටික පුරාන් කරවුවා. ඔව්. ඒකට අස්වද්දගෙන යනවා. දැන් ආයෙ කොටාගෙන යන්න වෙලා. හරිද? එතකොට දැන් අපි පිට රටින් හාල් ටික නිකන් බලන් ඉන්නවා. අද වරුණ ලෝකෙටම දැන් මේ ප්‍රශ්නෙත් එකයි හාල් ගේනවා කියන එක කවද වේද කියලා හිතන්න බෑ. චීනය ගැන අපි කතා කරන්නේ. වරුණ අද අපි මේ රට ගැතිවීමත් එක්ක මේ ස්වයං නිෂ්පාදනයක් හදාගත්තේ නැතිකමත් එක්ක හරිද මේ හැම දේවල්ම පිට රටින් ගේන තුරනේ මේ මහ වින්නැහිය වෙලා තියෙන්නේ. වරුණ කනගාටුදායක කරුණක් කියන්න. ඉස්සර අපේ අම්මලා කහ ටික ගලේ අඹරලා කහ ගුලියක් හදාන එකෙන් ටික ටික ව්‍යංජනෙට දැම්මේ. මේ කොළඹ කොහෙවත් දැන් කහ හොයා ගන්න නැහැ. කහ රටින් ගේන හින්දා. ඉස්සර අපේ මිනිස්සු කඩෙන් ගෙනාවේ කරෝල කූරියල් ලුණු ටිකකුයි විතරයි. අනිත් ඔක්කොම ගෙදරින් හොයාගත්තේ. අපේ ගෙවල් වල ඉන්න කාලේ කරෝල ගෙදර නැහනේ. ලුණු ගෙදර නැහනේ. කරෝල කෑල්ලක් ලුණු කැට ටිකක් තමයි කඩේකින් ගෙනාවේ. අනිත් එක්කම ගෙදර හදාගත්තේ වරුණ. සහ ගෙනාපු ඔක්කොම එකපාර කාලේ ඉවර කළෙත් නෑ. ඉවර කරේ නෑ. අපේ අම්මලා ගත අටු කොස් ටික දාලා තියෙන නැති කාලෙට ගන්න.
කොස් දෙල් කාලේ දෙල් කාලා ගස් පල්ලේ වැටෙන දෙල් එක කාලයකනේ දෙල් ටික කාලා කන කාලෙට දෙල් කනවා හාල් ඉතුරු කරගන්නවා. කොස් කාට කොස් වැඩියෙන් කාලා හාල් ටික ඉතුරු කරගන්නවා. අටු කොස්සට ටික දාලා කොස් ටික වේල දෙල් ටික පොඩිවට කපලා වේලලා තියාගන්නවා. අටු කොස් දානවා. වැලි කොස් දානවා. වේලලා බැදලා තියාගන්නවා නැති කාලෙට කන්නේ. එහෙම අපේ රටේ මිනිස්සුන්ට මම මේ කුෂිකාර්ම පිළිබැස්ම පිළිබඳව නම් ආයෙත් තව කුෂිකාර්ම දෙපාර්තමේන්තුව වුණත් මෙව්වයි මේ මිනිස්සුන්ගේ මේ කාලේ සමාජයට අපි ඔලුවට දාන්න ඕනේ. දැන් අපේ අස්වැන්න ලැබුණට පස්සේ එළවලු ගොවියන්ගේ එළවලු වෙන්න පුළුවන් විවිධ භෝගවල අස්වැන්න ලැබුණට පස්සේ බොහෝ අස්වැන්නක් අපතේ යන්නේ අපි හඳුනන. ඒ කියන්නේ අපි මේවා සංරක්ෂණ යම් ආකාරයකට ගබඩා කරලා ඉදිරියට ගෙනියන්නට වැඩපිළිවෙලක් හදන්න නැතිකම මේ තියෙන්නේ. ඒක නිසා වරුණ හොඳම දේ තමයි අඳුරට සාප කරනවට වැඩිය පහනක් පත්තු ගන්න උත්සාහ කරන නිසා. ඒ නිසා අපි කුෂිකාර්ම දෙපාර්තමේන්තුවද අපේ රජයේ මුදලෙන් මේ නඩත් වෙන ආයතනවලට අපි සාප කරන්නේ නැතුව ස්වයං නිරෝධායනයේ ගේ ඇතුලේ වෙන අතරතුරදීම ලොකු චින්තන විප්ලවයක් ඇති කරගමු. මේ පස්සට යන්නේ වේගෙන් ඉස්සරහට ගමනක් යන්න. රටක් හැටියට ශ්‍රී ලාංකිකයන් හැටියට හොඳ ගැම්මක් ගන්නයි මේ පස්ස අඩියට පස්සට යන්නේ. ඒ නිසා මම ආරාධනා කරන සුවහසක් මේ රටේ ඉන්න ශ්‍රී ලාංකීය මිනිස්සු ඉතිහාසයේ ගෙදර අම්මා සීයා තාත්තා ආච්චි ඔක්කොමලත් එක්ක ඉද්දි සීයාගෙන් ආච්චිගෙන් අහගන්න සම්ප්‍රදායික කැම වෙලක් හදාගන්න හැටි සීයාගෙන් ආච්චිගෙන් අහන්න කෙහෙලි පැලයක් ඉඳ ගන්න හැටි සීයාගෙන් ආච්චිගෙන් අහන්න අටුකොස්සට ටිකක් දාන්න හැටි දෙහි කාලේ දෙහි ගහේ දෙහි ගහ පල්ලේ වැටලා ඇතුලේ දෙහි ටික නැති කාලේ දෙහි කිලෝ එක රුපියල් 10ටත් එනවා කිලෝ එක රුපියල් 800ටත් යනවා. ඇයි මේ වෙන්නේ? ඉස්සර එහෙම උනේ නැහැ. ලුණු දෙහි දාන එක කියන එක දන්නේ නැහැ. වැලියට දෙහි හංගලක් තියලා කල් තියා ගන්න ක්‍රමය දන්නේ නැහැ. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට හිතන්න පුළුවන් තැනකට ගේන්න පුළුවන්. කිතුල් හකුරු ටිකයි කහට ටික්කුයි මම අර වල්පල ගෞතම ස්වාමීන් වහන්සේගෙන් ලස්සන කතාවක් ඉගෙන ගත්තා. මේ ළඟදී උන්වහන්සේ ඉගෙන ගත්තේ බවුම් පැලැස්සෙද්දී. ඉස්සර මිනිස්සු සුබ වැඩක් ආරම්භ කරලා කරද කිරිබත් කෑවේ. කිරිබත් කෑවට පස්සේ වර්තමානයේ ගත්තාම මගේ අසුබම කෑම කිරිබත්. ඇයි එහෙම කියන්නේ? කිරිබත් ජනවාරි 1 වෙනිදා උදේම කිරිබත් කැටිය ලුණු මිරිස් එක්ක කාලා ඔෆිස් එකට ගිහලා රාජකාරී තැනකට ගියොත් ගිය වෙලේ ඉඳන් නිදි කිරෙනවා. ඒක ජනවාරි 1 වෙනිදා දවසම නිදිමත ඉන්නේ කිඹුලා කිරි මැටි ගිල්ලා වගේ නිදිමත හැදෙනවා. බලන්න මං උන්වහන්සේගෙන් එක දැනගත්තේ. ඇයි ඒකට වෙන හේතුව බොහන්ස දන්නවද? සුද්දා තමයි මේක අපිට ගෙනල්ලා දුන්නේ. කිරිබත් වල තියෙන රසායනික සංයෝගයට ලුණු එකතු වෙච්චාම ලුණු රසායනික සංයෝගයට වෙච්චාම ඒ ගමන් ඇති වෙන්නේ වැඩක් කරන්න බැරි කම්මැලිකමත් එක්ක නිදිමත. අපේ පැරැන්නෝ කිරිබත් කෑවේ හකුරුත් එක්ක. එහෙමයි. එතකොට ලැබෙන එනර්ජි එකක් ශක්තියක්. ඔව්. ඒකට අපිට වැරදිතෙන් ගොඩක් තියෙනවා. කොස්ටිකට වාතය හැදෙනවා කිව්වා. එලකිරි වලට සෙම කිව්වා. මේ වගේ කුමන්ත්‍රණ වලට අපි අහු වෙලා තියෙනවා. මෙව්ව ගැන කතා කරන්න ගියොත් වරුණ එළී වෙනකන් කියන්න පුළුවන්. ඒ නිසා වරුණ අපි කියන මේ රටේ මිනිස්සුන්ට ආපහු මුලට යන්න වැරදිච්ච තැනින් හදාගන්න. මේ අපේ ශ්‍රී ලාංකේය විශ්වකර්ම පෙරහැරට ඒ ගැනත් අපි අවසාන වචනයක් කියන්න ඕනේ. අපිට මේ මිනිස්සුන්ට සරණක් ඇවිසි මිනිස්සුන්ට පිළිසරණක් වෙන්න පුළුවන් ඇත්තන්ගෙන් සරණක් ඇවිසි මිනිස්සුන්ට සහයෝගය ලබා දෙන්න. ඒකට අපි කැමැති වරුණ මේ සඳහා අපිත් එක්ක අත්වල බැඳගෙන දැන් වරුණත් දැන් ඔබත් දන්නවා අපේ හිතවතා අපේ චමින්ද බොවතුර සහෝදරයා අපේ අමිල චාමිකර සහෝදරයා මේ දුරකථනයෙන් මට කතා කරන්නත් බැරුණා. කෙටි පණිවිඩයක් දාලා තියෙනවා. අපෙන් මොනවද වෙන්න තියෙන්නේ ඕන දෙයක් තියෙනවා නම් කියන්න අපේ හඳුර අපි ඕන සහයෝගයක් දෙන්න අවශ්‍ය සහයෝගයක් දෙන්න. ඒකට ඒ වගේ සත්පුරුෂයෝ ඉන්නවා. එහෙමයි. මේක අහන් ඉන්න බොහෝ පිරිසක් ඇති මේ සත්පුරුෂ ඒ නිසා මේ දුරකථන අංකවලදී මේ මම හිතා ඇඳිරි නීතිය තුරන් වුණත් ඒ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා. එහෙමයි. ඇඳිරි නීතිය තුරන් වෙච්ච මනුස්සයා අනිද්දා ඇඳිරි නීතිය ඉවරයි කියලා ඒ මනුස්සයාට ඉන් අනිද්දා කඩල ටිකක් තම්බන් පාරට එන්න බෑ. එහෙමයි. සපත්තු මහන මනුස්සයාට සපත්තු මහන මේක තමයි අවිනිශ්චිතයි කවදාද දෙතෙන්ට එන්නේ කියලා. ඒක තමයි. ඒ නිසා මේක අපි රටේ මිනිස්සුන්ට ආරාධනා කරන පුළුවන් කට්ටිය ඉන්නවනම් මේ සත් වායාමයට සම්මා වායාමයට අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒ නිසා අපේ හමුදාපතිතුමන් ඇතුළු අපේ ගරු ජනාධිපතිතුමන් අගමැතිතුමන් හමුදාපතිතුමන් විශාල කාර්යභාරයක් කරනවා. ජාතියක් හැටියට ඔවුන්ට අපි උත්තමාචාරය පිරිනමන්න ඕනේ. ඒ නිසා මං අවසාන වශයෙන් ඉල්ලනවා එක දෙයක් වරුණ මේ රටේ මිනිස්සු කාරුණික වෙන්න ඕනේ. මේ රටේ මිනිස්සු මෛත්‍රිය ඇති කරගන්න ඕනේ. යම්කිසි නීතියක් පනවවුවා නම් ඒ නීතියට අනුගත වෙන්නේ නැත්නම්
අපිට හැමදාම ගෙවල් අතුරු ඉන්නවේ. මේ රට එකම සොහොන් පිට්ටනියක් වේ. එසා රටේ පවතින දක්වන නීතියට අනුගත වෙන්න සෞඛ්‍ය පිරිදි ඇති කරගන්න ආධ්‍යාත්මික ශක්තිය සමාජයට මුදවා හරින්න. අවසාන වශයෙන් කෙනෙක් පනවන පැනවලා තියෙන නීතියට අනුගත වෙන්න. සෞඛ්‍ය පිරිදි ඇති කරගන්න ආධ්‍යාත්මික ශක්තිය මුදවා හරින්න. ආධ්‍යාත්මික ශක්තිය මුදවා හරිනවා කියන එකේ අන්‍යයට උපකාර කිරීමක් තියෙනවා. මෛත්‍රියක් තියෙනවා. මේ ප්‍රශ්නෙන් මගේ ලක් මාතාව ගොඩ ගන්න අපිට පුළුවන්. ශ්‍රී ලාංකිකයෝ හැටියට අපි ඔක්කොම එකතු වෙලා අපි මේ ප්‍රශ්නෙන් ගොඩ යමු. මං හිතන්නේ සාර්ථකව මේ කොරෝනා වෛරසයට මුහුණ දීලා ඒ සාර්ථකත්වය පුළුවන් සීග්‍රයෙන් නැගිටපු ලෝකේකම රට බවට පත් කරගන්නත් අපිට පුළුවන්කම තියෙනවා. කොරෝනා වෛරසයට ගොදුරු වෙච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම තමයි ඒ වගේ කලාපයක ඉඳලා අනතුරු කලාපයක ඉඳලා ආපු කෙනෙක් ඉන්නවා නම් කරුණාකරලා මේ ලංකාදීපේ ධර්ණිතලේ නාමයෙන් සුඛිය පරම්පරාවේ නාමයෙන් නිරෝධායනය වෙන්න හැංගිලා නම් ඉන්න එපා. ඔබත් ඇවිදින මිනිස් බෝම්බයක්. ඒ නිසා ඔබට අවංක වෙලා රටට ජාතියට මත උපනුපම් පරපුරට අවංක වෙලා ඔබ අදම නිරෝධායනය වෙන්න කියන පණිවිඩය ලබා දෙනවා. මේ ප්‍රශ්න අපිට විසඳ ගන්න පුළුවන්. net FM රේඩියෝ නාලිකාවත් අපි ජාතික බලවේගයත් ශ්‍රී ලාංකීය විශ්වකර්ම පෙරහැරත් හැමදාම සක්‍රියයි රටේ මිනිස්සු වෙනුවෙන් අපේ යුතුයකම් අපි නොපිරේලා ඉටු කරනවා කියන පණිවිඩයත් ලබා දෙන්න කැමැති වරුන්. හොඳයි අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ. ඔබ නිවසට වෙලා ඉන්න. ඒ අතර සෞඛ්‍යංශ විසින් පනවන යම් රෙගුලාසි තිබෙනවනේ යම් කාරණා තිබෙනවනේ ඒ කෙරෙහි සැලකිලිමත් වෙන්න සහ රජය විසින් පනවන යම් නීති රීති තිබෙනවනේ ඒවට අනුගත වෙන්න ස්වයං නිරෝධායනයකට ලක් වෙන්න මේ හැම දෙයක් එක්කම අපිට දිනන්නට පුළුවන් කියන කාරණේ අපි හැමෝටම හංසෙ පුලා මතක් කරන්නේ සත්පුරුෂ සාදු ජන ඔබට අපි ආරාධනා කරන මේ කටයුත්තට මේ ප්‍රශ්නයේදී සහායක් වෙන්න ශක්තියක් වෙන්නට හැකි හැම දිනකටම අපි ආරාධනා කරනවා අපත් සමග කතා කරලා එකතු වෙන්න 0111 73 73 73 0111 දුරකථන අංකය ඒ සඳහා තිබෙන්නේ කාර්යාල වේලාව තුලදී කතා කරන්න ඒ හැම දිනාගේම ශක්තිය තව කෙනෙකුට නැගී සිටීමට ශක්තියක් වේවි. ඒ ආරාධනාවත් සිදු කරමින් ඉරිදා සිටනේ තසපු වෙනුවෙන් අද වැඩසටහන වෙනුවෙන් සහභාගී වෙන්නට අපි ආරාධනා කළාම බොහොම ගෞරවයෙන් ඒ ආරාධනය පිළිගෙන අද මේ වැඩසටහන වෙනුවෙන් වැඩම ආවදාල අස්කිරි මහා විහාර වාසී අස්කිරි විහාරේ කර්මාචාර්ය යටිහළගල රාජ මහා විහාරාධිකාරී නෙල්ලිකල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති අපි ජාතික බලවේගයේ විධායක සභාපති දුරන්දර පූජනීය වතුරු කුඹුරේ ධම්මරතන හාමුදුරන් වහන්සේට අපේ නෙල්ලිගල හාමුදුරන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනෙන් සමුගන්නෝ හැම දිනාටම තෙරුවන් සරණයි.